සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් මස අව පෑලවිය නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ ඔක්තෝබර් මස 31 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවම ඔස්සේ අන්තර්ජාලය හරහා මේ සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 23 වැනි පාඩම සමගයි. සත්පුරුෂ හිතවතුනි, පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 23 වැනි අභිධර්ම වැඩසටහන පවත්වන බුද්ධ වර්ෂ 2564ක් වූ වප් මාස අව පෑලවිය නම් අද දවස බොහොම සුවිශේෂී වැදගත්කමක් තිබෙන දිනයක්. හරියටම මීට වර්ෂ 2602කට මත්තෙන් යෙදුණු වප් පුර 15ක් පොහෝ දිනයේ තමයි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා භවනයේදී 80 කෝටියක් දෙවියන්ට නිවන් අවබෝධ කරවමින් තුන් මාසක් පුරාවට අතරක් නෑර සිදු කළ අභිධර්ම දේශනය නිමා කරලා දෙව් බඹුන් පිරිවරාගෙන ප්‍රාතිහාර්ය පාමින් සංකස්සපුරයට වැඩම කරපු ඒ අසිරිමත් දවස. ඒ වගේ දිනයකට පසුදා මේ අභිධර්ම වැඩපිළිවෙලෙහි දෙවැනි අදියරෙහි දෙවැනි අභිධර්ම පාඩම ඉගෙන ගන්නට සැදී පැහැදී සූදානම් වන ඔබ අප සෑම දෙනාවම ඒකාන්තයෙන්ම එදා ඒ අභිධම් දෙසුම කෙලවරදී අනාගතයේ දෙස බලා වදාරපු බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කාරුණික බුදු ඇසට ඒකාන්තයෙන්ම ලක් වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි. එදා ඒ බුදුරජාණන් වහන්සේ අපි දිහාත් බලලා මේ සත්පුරුෂ සෑම සියලු දෙනාටම මේ ඉගෙන ගන්නට යෙදෙන අභිධර්ම දේශනාව නැත්නම් මේ අභිධර්මය නිර්වාණ අවබෝධය පිණිසම මේ අපි සෑම සියලු දෙනාගේ දහම් මැස විවර වීම පිණිසම හේතු වේවා කියලා ඒකාන්තයෙන්ම ඒ මහා කාරුණික බුදු හදවතින් ආශිර්වාද කරන්නට ඇති. මේ කාරණා සියල්ලම හිතේ දරාගෙන මේ වටිනා දිනේදී අපි මේ 23 වෙනි අභිධර්ම පාඩමට බොහෝමත්ම ඕනෑකමින්ම යොමු විය යුතු කියන කාරණෙත් සිහිපත් කරමින් චෛතසිකයන් ගැන සවිස්තරාත්මකව මුල සිට පැහැදිලි කරන්නට යෙදෙන 23 වැනි අභිධර්ම පාඩමටයි අපි මේ යොමු වෙන්නට සූදානම් වන්නේ. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ ගම්බිහිර වෙච්ච ලෝකයට සෙත ශාන්තිය සලසන ඒකාන්තයෙන් නිවන් දොරට විවර කරවන මේ අභිධර්මාර්ථය අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම උදෙසා ජීවිතවලට ගලප්පාලන්නට වෙහෙසවන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගන්නට සෑම සිරු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය සාන්නාංශේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ කීහොතු ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දවසේ මේ වටිනා අභිධර්ම දේශනාව ඉගෙන කියා ගන්න බොහෝම ඕනෑකමින් ලෝකේ රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකික සත්පුරුෂ පින්වත් පිරිසක්
සෝමියදොම ඔස්සේ සහ සම්බන්ධ වෙලා සිටිනු අප වෙත අනුකම්පාවෙන් 23 වැනි අභිධර්ම පාඩම ආරම්භ කරන්න කියලා ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දයිසෑම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනි තවත් එක් දවසක් සම්පූර්ණ කිරීමට සූදානම් වන අවස්ථාව. ඉතින් අපි මුලින්ම ගිය සති පාඩමට අදාළ ඒ ප්‍රශ්නවලට උත්තර ලියලා තියෙන උත්තර අපි සාකච්ඡා කරමු. ඒත් ලියලා තියෙන ටික ගන්න. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ 4 කවරහුද? බලන්න. මදකොදු පෙරපසු නොවී සිත හා එකට ඉපදීමය, සිත හා එකටම නිරුද්ධ වීමය, සිතින් ගන්නා අරමුණම ගැනීමය, සිත උපදනා තැනම ඉපදීමය යන 4ය. චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ 4 තමයි ඔය කිව්වේ. ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. සංප්‍රයෝග වීමේ යන්නෙහි තේරුම කුමක්ද? සංප්‍රයෝග වීමේ යනු කවර ආකාරයකින්වත් වෙන් කළ නොහෙන පරිදි මිශ්‍ර වීමය. හොඳයි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. චෛතසික සියල්ලම එක සිතක නූපදින්නේ කුමක් නිසාද? පිළිතුර. එක් එක් සිතක් සමග උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍ය සිදු කිරීමට වුවමනා චෛතසික පමණක් බැවින්ද ආලෝකයේ සහ අන්ධකාරයේ මෙන් එකිනෙකට විරුද්ධ චෛතසික ඇති බැවින් ඒ අන්‍යෝන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලෙක එකට නූපදින නිසාත් චෛතසික සියල්ලම එක සිතක නූපදින්නේය. එතකොට මෙතන කාරණා දෙකක් කියනවා. එකක් තමයි මේ එක් හිතක් සමග චෛතසික උපදින්නේ ඒ සිතට අදාළ කෘත්‍ය සිදු කිරීමට අවශ්‍ය චෛතසික පමණයි. ඒ නිසාත් චෛතසික සියල්ලම එක හිතක යෙදෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ චෛතසික අතර අන්‍යෝන්‍ය විරුද්ධ චෛතසික තියෙනවා. උපමාවකින් දක්වන්නේ ආලෝකයේ සහ අන්ධකාරයේ වගේ එකිනෙකට විරුද්ධ චෛතසික මේ චෛතසික 52 අතර තියෙනවා. එතකොට එකිනෙකට විරුද්ධ චෛතසිකයෝ කිසි කාලෙක එක සිතක එකට උපදින්නේ නැහැ. අන්න එතකොට ඒක තවත් කාරණාවක්. මෙන්න මේ කාරණා දෙක නිසා මේ චෛතසික සියල්ලම එක හිතක උපදින්නේ නැහැ. හොඳයි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය. සිතට පෙරපසු වී චෛතසික නූපදිය හැක්කේ මක් නිසාද? චෛතසිකයන් පිළිතුර. චෛතසිකයන්ගේ සහයෝගයක් නැතිව සිතටත් සිතේ සහයෝගයක් නැතුව චෛතසිකයන්ටත් නූපදිය හැකිය. එබැවින් ඒ සිතින් සිදු කරන කෘත්‍ය සිදු කිරීමට වුවමනා චෛතසික සමූහයක් පෙරපසු නොවී සිත හා එකටම ඉපදිය යුතුය. හොඳයි. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නය. සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ පවතිද්ද? පිළිතුර. සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ මදකුදු නොපවතින්නාහ. පවතින්නේ නැහැ කියන එක. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. සිතට කලින්
චෛතසිකයන්ට නිරුද්ධ විය හැකිද? පිළිතුර සිතට මදකුදු කලින් චෛතසිකයන්ට නිරුද්ධ විය නොහැක. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය චෛතසික කොතෙක්ද? චෛතසික 250කි නැත්නම් 52කි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය චෛතසික රාශි 3 කවරහුද? චෛතසික රාශි 3 නම් අන්‍ය සමාන රාශියය, අකුශල රාශියය, ශෝභන රාශියය කියන මේ 3. හොඳයි. එතකොට ඊළඟට 9 වෙනි ප්‍රශ්නය ඒ චෛතසික රාශියට අයත් චෛතසික ගණන දක්වන්න. එතකොට පළවෙනි එක අන්‍ය සමාන රාශිය ඊට අයිති චෛතසික ගන්න 13යි. 13කි. ඊළඟට අකුසල රාශිය ඊට අයිති චෛතසික ගණන 14යි. ඊළඟට ශෝභන රාශිය ඊට අයිති චෛතසික ගණන 25යි. 1.25ක කියලා දක්වලා තියෙන්නේ. හොඳයි ඔය ක්‍රමයට ලියලා තියෙනවා නම් හරි ලකුණු දාගන්න කවුද? හොඳයි. ඊට පස්සේ අපි බලමු චෛතසිකයන්ගේ බෙදීම. චෛතසිකය කියන පරමාර්ථයේ බෙදීම අපි බලමු. මොකද අද අපිට විශේෂයෙන්ම තියෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 පැහැදිලි කරගන්න. එතකොට මේ චෛතසික 7 කොයි රාශියටද අයිති? මේ විදිහට අපි බලමු. හොඳයි චෛතසික. එතකොට චෛතසික 52 මූලික වශයෙන් රාශි 3කට බෙදෙනවා. කොටස් 3කට බෙදෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි රාශිය තමයි අන්‍ය සමාන රාශිය. එතකොට චෛතසික 13ක් අයිති. ඊළඟට අකුසල රාශිය චෛතසික 14ක් අයිති. ඊට පස්සේ ශෝභන රාශිය ඊට චෛතසික 25ක් අයිති. ඊට පස්සේ අපිට මුලින්ම දැන් ඉගෙන ගන්න තියෙන්නේ අන්‍ය සමාන රාශිය. ඒකට අන්‍ය සමාන රාශිය කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි සර්වචිත්ත සාධාරණ චෛතසික. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික. ඒකට සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6ක් තියෙනවා. ඒක සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා කිව්වේ සෑම සිතකම වෙනසක් නැතුව යෙදෙන චෛතසික. සෑම සිතකම යෙදෙනවා. කෙටි ක්‍රමයෙන් නම් 89ක්, දීර්ඝ ක්‍රමයෙන් නම් 121ක් වෙන සිත් හැම සිතකම වෙනසක් නැතුව මේ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික කිව්වේ අර සර්වචිත්ත සාධාරණ චෛතසික වගේ හැම සිතකම මේවා යෙදෙන්නේ නැහැ. එතකොට කුසල අකුසල ඊට පස්සේ ලෞකික ලෝකෝත්තර මේ විදිහට මේ වර්ගයන්ට අයිති සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන චෛතසික නිසා මේවට ප්‍රකීර්ණක චෛතසික කියලා කියනවා. ඒතර ප්‍රකීර්ණක චෛතසික 6ක් තියෙනවා. හොඳ අපි ඉස්සෙල්ලා බලමු සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මොනවද කියලා. පළවෙනි එක පස්ස. ඊළඟට වේදනා. ඊළඟට සංඥා. ඊළඟට චේතනා. ඊට පස්සේ ඒකග්ගතා. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය. ඊට පස්සේ මානසිකාර. මෙන්න මේ විදිහට තමයි මේ චෛතසික 7 හඳුන්වලා තියෙන්නේ. එතකොට මේකේ විශේෂයෙන්ම මේ පාලි ක්‍රමයෙන් තමයි තියෙන්නේ මේ නම් ටික චෛතසිකයන්ගේ නම් ටික. අපි පොත කියවනකොට අපිට පැහැදිලි වෙයි පස්සය, වේදනාවය, සංඥාවය ඔය විදිහට පැහැදිලි කරනවා. නමුත් මතක තියා පාඩම් කරනකොට මෙන්න මේ විදිහට පාඩම් කරගන්න. එතකොට බොහොම පහසුයි. සාමාන්‍යයෙන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඒකට සර්වචිත්ත සාධාරණ චෛතසික 7. ඔන්න ඔය ක්‍රමයෙන් මතක තියාගන්න එක
වඩාත්ම සුදුසුයි. එතකොට අපිට අද මෙන්න මේ චෛසික 7 තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. හොඳට මතකයේ තියාගන්න. ඊට පස්සේ අපි බලමු ප්‍රකීර්ණක චෛසික 6. මොනවද? විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. එතකොට චෛසික 6යි. විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. මේ චෛසිකත් ඔය ක්‍රමයෙන් මතක තියාගන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි ඊට පස්සේ පාඩමට අවධානය යොමු කරගනිමු. කොට පාඩම ඔස්සේ අපි මේ සර්වචිත්ත සාධාරණ චෛසික 7 පැහැදිලි කරගනිමු. හොඳයි, පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. දෙවන පාඩම සර්වචිත්ත සාධාරණ චෛතසික 7. පස්සය, වේදනාවය, සංඥාවය, චේතනාවය, ඒකග්ගතාවය, ජීවිතේන්ද්‍රය, මනසිකාරය යයි සර්වචිත්ත සාධාරණ චෛතසික 7කි. සෑම සිතක්ම ඇතිවීමට මේ චෛතසික 7 වමනාය. කුශල අකුශලාදී වශයෙන් විශේෂයක් නොමැතිව සියලුම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික 7ට සර්ව චිත්ත සාධාරණ කියනු ලැබේ. පස්ස. අරමුණෙහි සැපෙන ස්වභාවය පස්ස නම් වෙයි. සැපීම යනු අතරක් නොසිටින පරිදි ලංවීමය. එයට ගෑවීම යයිද කියනු ලැබේ. අඳුරෙහි අතගාන කෙනෙකුට දත හැකි වන්නේ අතේ ගෑවුණු දෙයක් පමණකි. එමෙන් සිතට දැනෙන්නේද සිතෙහි ගෑවුණු දෙයක් පමණකි. එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇතිවීමට දතයුත්ත හා සැපීමක් විය යුතුමය. සැපීමෙන් තොරව දැනීමක් නොවිය හැකි බැවින් මේ පස්ස චෛතසිකය සියලුම සිත්වලට උවමනා අංගයක් බව දත යුතුය. සිත පිළිබඳව වූ මේ පස්සය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොව සැපීම යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂම ස්වභාවයකි. තේරුම් ගැනීමට අපහසු චෛතසිකයකි. වේදනා ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවය වේදනා නම් වේ. චිත්ත පරිච්ඡේදයේදී සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, සුඛ, දුක්ඛ යන නම් වලින් කියුනේ මේ වේදනා චෛතසිකයයි. සංඥා ආරම්මණයාගේ ආකාරය ගන්නා ස්වභාවය සංඥා නම් වේ. ඒ දෙය අනිත් දේවලින් වෙන්කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක් සෑම දෙයකම ඇත්තේය. අරමුණක් ගැනීම වශයෙන් සිතක් උපදනා කල්හි ඒ සිත සමග අරමුණේ ආකාරය ගන්නා සංඥා චෛතසිකයද සෑම කල්හිම ඇතිවේ. ඒ සංඥා කලින් ඇති වූ සංඥා අනුව ඒ දෙය හැඳින ගැනීමක්ද මතුවට හැඳින ගැනීමට සලකුණක් කිරීමක්ද වේ. ආරම්මණයාගේ ආකාරය ගැනීම හැඳිනීමක්ද වන බැවින් බොහෝ පොත්වල අරමුණු හැඳින ගන්නා ස්වභාවය සංඥාවයි කියාද තිබේ. චේතනාව බැලීම්, ඇසීම්, කෑම්, පීම්, යෑම්, ඊම්, දීම්, ගැනීම් ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. සත්වයන් විසින් සිදු කරන අප්‍රමාණ ක්‍රියා ඇත්තේය. ඒ හැම ක්‍රියාවක්ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකය. ප්‍රාණඝාත චේතනා, අදත්තාදාන චේතනා, දාන චේතනා යනාදීන් අප්‍රමාණ චේතනා ඇත්තේය. චේතනා ස්වභාවයෙන් ඒ සියල්ලම චේතනා චෛතසිකය වශයෙන් සලකනු ලැබේ.
යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය ඇතිවන කල්හි එයට අනුකූලව සිතක්ද ඇතිවේ. ඒ ක්‍රියාව සිදු කිරීමට වමනා චෛතසිකය රාශියක්ද චේතනාව අනුව එය හා බැඳී ඇතිවේ. චේතනාව ඒ සියල්ලට ප්‍රධානය. එබැවින් චේතනාව සෙන්පතියකු වැනිය. ඊද කියා තිබේ. සෑම සිතක්ම ඇතිවන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම වශයෙනි. එබැවින් සෑම සිතකම චේතනාවක් ඇත්තේය. ක්‍රියා සිදු කිරීමේදී චේතනාව ප්‍රධානය. අරමුණ ගැනීමේදී සිත ප්‍රධානය. කර්මයයි කියනුයේද මේ චේතනා චෛතසිකයටය. ඒකග්ගතාව නොසැලෙන පරිදි සිත අරමුණෙහි මනාකොට පිහිටවන ස්වභාවය ඒකග්ගතා නමි. එක අරමුණක වුවද ඒ අරමුණ සිතට ගත හැකි, සිතින් සලකා ගත හැකි නොඑක් ආකාර ඇත්තේය. එක් වස්තුවක් දෙස එක් තැනක සිට බලන කල්හි ඒ වස්තුව එක් ආකාරයකින් පෙනේ. අනෙක් තැනක සිට බලතහොත් ඒ වස්තුවම තවත් ආකාරයකින් පෙනේ. මෙසේ ස්ථාන 100ක සිට බලතහොත් එකම වස්තුව ආකාර 100කින් පෙනේ. ඒ පෙනෙන සෑම ආකාරයක්ම ඒ වස්තුව සිතින් ගත හැකි ආකාරයෝය. එක දෙයක් සිතින් ගැනීමේදී අරමුණෙහි ඇති ඒ අනේකාකාරයන්ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතුය. කීප ආකාරයකින් එක්වර එක සිතකට එක අරමුණක් ගත නොහැකිය. සිතට අරමුණු ගත හැකි වීමට අරමුණෙහි ඇති එක් ආකාරයක පිහිටිය යුතුය. ඒකග්ගතාවයෙන් කෙරෙනුයේ අරමුණෙහි යම්කිසි එක් ආකාරයක පිහිටීමය. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණු ගත හැකි වන්නේය. අරමුණු වල අනේකාකාර ඇති බැවින් ඒකග්ගතාව නැතිව සිතකට අරමුණක් ගත නොහැකිය. එබැවින් ඒකග්ගතාව සෑම සිතකටම උවමනාය. සමාධිය යනුද ඒකග්ගතා චෛතසිකයට කියන තවත් නමකි. බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වන්නේ දියුණු වූ ඒකග්ගතාවයටය. ජීවිතේන්ද්‍රිය චිත්ත චෛතසිකයන්ගේ ජීවන බලය, ජීවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය නම් වේ. ශරීරය ආහාර පානයන්ගේ උපස්තම්භනයෙන් චිරකාලයක් ඇද නොවැටි පවතී. සිතේ පැවැත්මට උපකාර වන පිටතින් ගන්නා දෙයක් නැත. එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම් කිසි දෙයක්ද තිබිය යුතුය. එබන්දක් නැතිව නිවනට පැමිණීම දක්වා මේ චිත්ත පරම්පරාවට නොසිඳී නොපැවතිය හැකිය. නිවනට පැමිණීම දක්වා සත්‍යයාගේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන එය පාලනය කරන දෙය මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයනුදු නොසිඳී පරිනිර්වාණය තෙක් පවතී. මානසිකාරය සිතට අරමුණෙන් ඉවත්වන්නට නොදී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මානසිකාර නම් වේ. ප්‍රතිසන්දිහි පටන්ම ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත්වන චිත්ත පරම්පරාව මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීමේ දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. හොඳයි. එතකොට මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 කියන මාතෘකාව යටතේ තියෙන පාඩමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. මේ චෛතසික ඉගෙන ගන්නකොට මේ චෛතසිකයන්ගේ මේ සංප්‍රයෝග ලක්ෂණ 4 නිරන්තරයෙන්ම හිතේ තියාගන්න ඕනි. මේ ලක්ෂණ 4 අපි කවුරුත් දන්නවා. මේ සිත හා එකට උපදිනවා. චෛතසිකයෝ සිත හා එකටමයි උපදින්නේ. පෙරපසු වෙන්නේ නැතුව සිතත් එක්ක එකටම උපදිනවා. ඊට පස්සේ ඒක නිරෝධ කියලා කියන්නේ සිතත් එක්ක එකටම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒකාලම්බන කියලා කියනවා මේ සිත ගන්න අරමුණම තමයි චෛතසිකයොත් ගන්නෙ. චෛතසිකයන්ගේ අරමුණත් සිතේ අරමුණම තමයි.
ඊට පස්සේ ඒක වත්තුක කියලා කියන්නේ සිත උපදින තැනම තමයි චෛතසිකයොත් උපදින්නේ. එතකොට මේ කාරණා 4 අපි නිරන්තරයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ කාරණා 4 මතකයේ තබාගෙන මේ චෛතසික ඉගෙන ගත්තොත් අපිට යම් දුරකට පැහැදිලි කරගන්න පුළුවන්. මොකද යම් දුරකට කියලා කියන්න හේතුව තමයි මේ චෛතසික පැහැදිලි කරලා දෙනවා කියන එක බොහොම අසීරු කටයුත්තක්. මොකද මේ චෛතසික කියලා කියන්නේ ඇත්තටම අරූපී ධර්ම කොට්ටාශයක්. ඉතින් ඇහැට පේන්නේ නැති, ඒ වගේම හැඩයක් නැති, වර්ණයක් පැහැයක් නැති මේ ක්‍රියා මාත්‍රයක් වූ මේ ධර්ම තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට මේක පැහැදිලි කරනකොට මේ පොතේ තියෙන ක්‍රමයෙන්ම තමයි පැහැදිලි කරන්නත් ඕනි. මොකද ඒ ධර්මයන්ගේ ලක්ෂණේ ඒ ස්වરૂපේම තමයි මතු කරලා පෙන්වන්න ඕනි. ඉතින් මේක පැහැදිලි කරනකොට Tamanටත් තේරෙයි ටිකක් මේ සියුම් අතිශය සියුම් මේ කාරණා අතිශය සියුම්. එතකොට සමහරෙකුට ටිකක් ග්‍රහණය වෙනවා මදි වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඒක පැහැදිලි කරලා දෙනවා කියන එක ටිකක් දුෂ්කර කාර්යයක්. නමුත් ඉතින් මම උත්සාහවත් වෙන්නම් මේ උත්සාහ කරන්නම් මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් යම් කෙනෙකුට අපැහැදිලි වුණා කියලා පසුතැවෙන්නත් එපා. මොකද අපි පොතේ අවසාන පාඩමකදී නැවතත් මේ චෛතසිකයන් පැහැදිලි රූපාදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ගැන මන් දෝත්සාහය වෙන්නත් අවශ්‍ය නැහැ. අනික මේ චෛතසිකයන් හොඳින්ම පැහැදිලි කරගන්න තියෙන්නේ චෛතසිකයන් වේවා රූප වේවා සිත වේවා හොඳින්ම පැහැදිලි කරගන්න තියෙන්නේ ඒ නාම රූප ධර්මයන් සම්බන්ධයෙන් තියෙන මේ ස්වરૂප 4 ඉගෙන ගැනීමෙන්. එතකොට ඒක කියලා දීමෙන් තමයි මේක හොඳට පැහැදිලි වෙන්නේ. එතකොට ඒවා තමයි අර මම මුලින් පාඩමකදී කියලා දුන්නේ මේ ලක්කන රස පච්චපට්ඨාන පදට්ටහන. එතකොට මේ කාරණා 4 ඔස්සේ අපි මේ නාම රූප ධර්මයන් ඉගෙන ගන්නකොට අපිට මීට වඩා අවබෝධයක් ලැබෙනවා. එතකොට ඒ 4 ඔස්සේ පැහැදිලි කරලා දෙන්න වෙන්නේ අපිට මේ පාඩම කියන්නේ පොතේ අවසාන භාගයේදී. එතකොට ඒ අවස්ථාවේදී අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නමුත් මේ අවස්ථාවේදී අපි මේ ග්‍රන්ථයේ තියෙන ක්‍රමයටම පොතේ තියෙන ක්‍රමයට මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන ක්‍රමයටම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මෙතනදී ගොඩක් දුරට තියෙන්නේ ඒ චෛතසිකයේ ලක්ෂණය ඔස්සේ පැහැදිලි කරලා දීමක්. ඒ නිසා ඉතින් මේ ඇත්තටම තියෙන්නේ මේක හොඳින් මේ මතකයේ තියාගන්න නැත්නම් හොඳින් මේක ධාරණය කරගන්න විමර්ශනය කරන්න තමන් උත්සාහවත් වෙන්න ඕනි. නැවත නැවත කියවන්න ඕනි. කියවනකොට තමයි මේ චෛතසිකයේ ස්වરૂපය මේ චෛතසිකය කියන්නේ මොකක්ද කියන එක හොඳින් තමන්ට පැහැදිලි වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි පාඩමට අවධානය යොමු කරගනිමු. සර්වචිත්ත සාධාරණ චෛතසික 7. ඊට පස්සේ වේදනාව සංඥාවේ චේතනාවේ ඒකාග්‍රතාවේ ජීවිත ඉන්ද්‍රිය මනසිකාරයයි සර්වචිත්ත සාධාරණ චෛතසික 7කි. සෑම සිතක්ම ඇතිවීමට මේ චෛතසික 7 වුවමනාය. එතකොට මම මුලිනුත් පැහැදිලි කරා හැම සිතක්ම ඇතිවෙන්න මේ චෛතසික 7 අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට දැන් අපි මුලිනුත් පැහැදිලි කරා සිතක් උපදිනකොට ඒ සිතත් එක්ක චෛතසික උපදිනවා නම් ඒ චෛතසික උපදින්නේ ඒ සිතට අදාළ කෘත්‍ය සිද්ධ කිරීම සඳහා. නැත්නම් ඒ සිතට අදාළ කෘත්‍ය සම්පාදනය කිරීමට අවශ්‍ය චෛතසික පමණයි උපදින්නේ.
එහෙමනම් මේ චෛතසික 7 හැම සිතකම කුසල් අකුසල් ආදී කිසිම ભેදයක් නැතිව හැම හිතකම උපදිනවා කියලා කියන්නේ. එහෙමනම් මේ චෛතසික 7න් කෙරෙන කෘත්‍ය සෑම සිතකටම අවශ්‍යයි. සෑම සිතකටම මේ චෛතසික 7න් සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ විය යුතුම වෙනවා. සිතක් හැම හිතක්ම පවතින්න පහළ වෙන්න මේ චෛතසික 7 අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. කුසල අකුසල ආදී වශයෙන් විශේෂයක් නොමැතිව සියලුම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික 7ට සර්වචිත්ත සාධාරණයි කියනු ලැබේ. එතකොට හැම හිතකම වෙනසක් නැතුව යෙදෙන නිසා මේ චෛතසික 7ට කියනවා සර්වචිත්ත සාධාරණ. දැන් සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට බලන්න පළවෙනි චෛතසිකය තමයි මේ පස්ස කියන එක. නැත්නම් පස්සේ කියලා අපි කියනවා. එතකොට ඒක පැහැදිලි කරනවා මේ පස්සේ කියන චෛතසිකයේ ස්වરૂපය අරමුණේ සැපෙන ස්වභාවයේ පස්ස නම් වේ. අරමුණේ හැපෙන ස්වરૂපයක් තියෙනවා නම් අන්න ඒ ස්වરૂපය තමයි පස්සේ කියන චෛතසිකය. දැන් අපිට මෙතනදී අරමුණේ හැපෙන දෙයක් තියෙනවා නම් කියලා ගන්න බෑ. මොකද මේක දෙයක් නෙවෙයි. මේ පස්සේ කියන්නේ වස්තුවක් නෙවෙයි. එතකොට රූපයක් නැති, වර්ණයක් නැති, හැඩයක් නැති දෙයක්, ධර්මයක්. එතකොට ඒ නිසා තමයි මෙතන කියන්නේ අරමුණේ සැපෙන ස්වરૂපයක්, ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි පස්සේ කියන චෛතසිකය. එතකොට මෙතන සැපීම යනු අතරක් නොසිටින පරිදි ලංවීමේ කියලා කියනවා. දැන් අපිට හැපෙනවා කියලා අරමුණේ හැපෙනවා කියලා කියනකොටම අපිට මතකයට එන්නේ යම් දෙකක් එකට අපිට අද පේන හැපීම. අපි ගම්මුක මොකක් හරි අපේ අත ගිහිල්ලා බිත්තිය හැපෙනවා. එතකොට අපිට මතක් වෙන්නේ මෙන්න මේ හැපීම. නේද? එතකොට දැන් මෙතනදී හැපීම කියලා කියන්නේ මොකක්ද? අතරක් නොසිටින පරිදි ලංවීම. අතරක් නොසිටින පරිදි එකට ලංවීම තමයි මෙතන හැපීම කියලා කියන්නේ. මොකද මේ මෙතනදී මේ පස්සේ කියන චෛතසිකයක් මේක වස්තුවක් නෙවෙයි. එතකොට අපි හිතන අර බාහිර හැපීමක් මෙතන නැහැ. අතරක් නැතුව ලංවීමක් තමයි අරමුණත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට ඒට ගෑවීමයිද කියනු ලැබේ. එතකොට ඒ සැපීමට ගෑවීම කියලා කියන්නත් පුළුවන්. දැන් බලන්න අඳුරේ අත ගන්න කෙනෙකුට දැනගන්න පුළුවන්නේ අතේ ගෑවුණු දෙයක් පමණයි. නේද? අඳුරේ අත ගන්න කෙනෙකුට දත හැකිවන්නේ අතේ ගෑවුණු දෙයක් පමණයි. එතකොට මේක බොහොම වටිනා උපමාවක්. එමෙන්ම සිතට දැනෙන්නේ සිතේ ගෑවුණු දෙයක් පමණකි. එතකොට ඒ වගේම සිතටත් දැනෙන්නේ සිතේ දැවටුණු දෙයක්, සිතේ ගෑවුණු දෙයක් පමණයි. එතකොට එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇතිවීමට දතයුත්ත හා සැපීමක් විය යුතුමය. ඒ නිසා මේ සිතක් එහෙම නැත්නම් මේ දැනීමක් ඇතිවෙන්නට නම් ඒ දතයුතු දෙයත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්නටම ඕනි. නැත්නම් හැපීමක් ඇතිවෙන්නටම ඕනි සිත. සැපීමෙන් තොරව දැනීමක් නොවිය හැකි බැවින් මේ පස්ස චෛතසිකයේ සියලුම සිත්වලට වමනා අංගයක් බව දත යුතුය. අන්න බලන්න එතකොට හැපීමකින් තොරව දැනීමක් ඇති වෙන්නේ නැහැ. අඳුරේ අත ගන්න කෙනෙකුගේ අතේ හැපුණු දෙයක් තමයි දැනෙන්නේ. අතේ දෙයක් හැපුණෙත් තමයි දැනීමක් ඇති වෙන්නේ. ඒ වගේම මේ අරමුණ සම්බන්ධයෙන් දැනීමක් ඇති වෙන්නට නම් මේ අරමුණේ සැපීමක් වෙන්නටම ඕනි. එහෙමනම් අරමුණක් දැනීමට නැත්නම් සිතක් පහළ වෙන්නට නම් අනිවාර්යයෙන්ම අරමුණේ සැපීමක් අවශ්‍ය වෙනවමයි. අන්න ඒ නිසා තමයි මේ හැම හිතකටම මේ පස්සේ කියන චෛතසිකය අවශ්‍ය වෙන්නේ. එතකොට සිත පිළිබඳව වූ මේ පස්සය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොවේ. අන්න ඒකයි මෙතනදී මේ සිත සම්බන්ධයෙන් මේ කියන පස්සේ කියන චෛතසිකය කියලා කියන්නේ
වස්තු දෙකක් එකට ගැටෙනවා වගේ ගැටීමක් නෙවෙයි. සැපීමේ යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂම ස්වභාවයකි. එතකොට හැපීම කියලා අපි අද මේ වචනයෙන් කිව්වට සැපීමක් කියලා මෙතන අදහස් කරන හැපීම සැපීම ඒ වගේ දෙයක් නෙවෙයි. මේක ඊටාම සූක්ෂම ස්වરૂපයක්. ඉතින් මේකත් තේරුම් ගැනීමට අපහසු චෛතසිකයක් කියලා මෙතනදීම පැහැදිලි කරනවා. ඉතින් දැන් මේ පාඩම ඇත්තටම චෛතසික සමහර චෛතසික සම්බන්ධයෙන් විස්තර කරනකොට තමන්ට ටිකක් නීරස වෙන්න පුළුවන් මේක. මොකද ටිකක් සියුම් මේ කාරණා. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ මේ පස්සේ කියලා කියන්නේ අරමුණේ හැපෙන ස්වરૂපය කියන එක. අරමුණේ සැපෙන ස්වરૂපය තමයි පස්සේ කියලා කියන්නේ. එතකොට මේ පස්සේ කියන චෛතසිකයේ ස්වરૂපය තමයි අරමුණේ හැපෙනවා. නැත්නම් අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. අරමුණත් එක්ක ගැටෙනවා. එතකොට මේ චෛතසිකයේ උපදින්නෙම අරමුණත් එක්ක ගැටෙමින්. නැත්නම් අරමුණත් එක්ක සම්බන්ධ වෙමින්. එතකොට ඒ අරමුණත් එක්ක සම්බන්ධ වෙනකොට මේ චෛතසිකයත් එක්කම දැන් අපි මේ චෛතසිකයත් එක්කම තමයි සෙසු චෛතසික සහ සිතත් පහළ වෙන්නේ. දැන් අපි එක සිතක් ගත්තොත් ඒ සිතේ දැන් අපි ගමුකෝ සෝමනස්ස සහගත ඥාන මේ දිට්ඨිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. මේ සිතේ පස්සේ කියන චෛතසිකය තියෙනවා. එතකොට මේ පස්සේ කියන චෛතසිකයෙන් කරන්නේ අරමුණේ හැපෙනවා. මේ චෛතසිකේ ස්වરૂපය තමයි අරමුණේ සැපෙනවා. නැත්නම් අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. මේ චෛතසිකේ අරමුණත් එක්ක සම්බන්ධ වෙනකොටම මොකද වෙන්නේ? මේ චෛතසිකයත් එක්ක ඉපදුණු සෙසු චෛතසිකත් ඒ වගේම සිතත් අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට එතනදී පැහැදිලි කරන්නේ තමා හා සංප්‍රයුක්ත ධර්මයනුත් එක්ක අරමුණේ හැපෙනවා. අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේක පැහැදිලි කරනවා මේ චෛතසිකයේ කෘත්‍යය තමයි අරමුණ සහ මේ සිත දෙක එකට සම්බන්ධ කරනවා. තමනුත් අරමුණේ හැපෙමින් සිත සහ ඊට පස්සේ සෙසු චෛතසික ධර්මත් අරමුණේ හප්පවනවා. අරමුණේ ගටනවා. අරමුණත් එක්ක එකතු කරනවා. එතකොට දැන් තවත් ක්‍රමයකින් අපි කියනවා නම් මේ සිත අරමුණත් එක්ක සම්බන්ධ කරන හපෝන ධර්මයේ තමයි මේ පස්සේ කියන චෛතසිකය. එතකොට ඒක මේ එතනදී අපි නැවතත් පැහැදිලි කරගන්න ඕනි මේ මෙතනදී කියන්නේ මේ සිත අරමුණත් එක්ක සම්බන්ධ කිරීම. සිත අරමුණත් එක්ක හැපීමක්, ගැටීමක්, සම්බන්ධ වීමක් නැත්නම් දැනීමක් ඇති වෙන්නේ නැහැ. අරමුණ ගැන දැනීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ පස්සෙන් කරන්නේ අරමුණේ හැපෙනවා. අරමුණේට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට තමන් පමණක් සම්බන්ධ වෙනව නෙවෙයි සෙසු චෛතසික ධර්මත් සිතත් එක එකතුවම තමයි සම්බන්ධ වෙන්නේ. අන්න එහෙම සම්බන්ධ වෙනකොට සිතින් අර අරමුණ ගන්නවා. සිතින් අරමුණ දැනගන්නවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් සූත්‍ර ඉගෙන ගන්නකොට සූත්‍ර ග්‍රන්ථවල දක්වලා තියෙනවා නැත්නම් සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පස්සේ කියන්නේ මොකක්ද කියලා. එතනදී පැහැදිලි කරන්නේ කොහොමද? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඔන්න ඔය විදිහට තමයි දේශනාව කරන්නේ. එහෙම නැත්නම් සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඔය විදිහට. මෙතනදී අපි මුල් එක ගත්තොත් චක්කුම් පටිච්ච ඇස නිසාත් රූපේ රූපේ නිසාත් උප්පජ්ජති චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණය උපදිනවා. ඇසත් රූපයක් දෙක තියෙනවා නම් චක්කු විඤ්ඤාණය පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තුනේ ඒකරාශීත්වය පස්සේ කියලා කියනවා.
මේ තුනේ ඒක රාශීත්වය කියන්නේ ඇස, රූපය, චක්කු විඤ්ඤාණය. ඒ තුනේ ඒක රාශීත්වය පස්සේ කියලා කියනවා. ඇත්තටම දැන් අපිට මෙතනදි මේ බුදුරජාණන් වහන්සේ මේ පස්සේ කියලා අදහස් කරන්නේ මෙතනදි මේ කියන චෛසිකය ගැනම තමයි. මේ චෛසිකය ගැන තමයි මෙන්න මේ සූත්‍රයේදී මේ පිරිසට යම් පමණකට තේරෙන ආකාරයෙන් මේ පැහැදිලි කිරීම කරන්නේ. එතකොට මේ ඇත්තටම මේ පස්සේ කියන චෛතසිකය දැන් අර ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතරෙදී ලක්කණය කියලා කියන්නේ චෛතසිකයේ ස්වરૂපය ස්වභාවය. රසය කියලා කියන්නේ එයින් සිද්ධ වෙන කෘත්‍යය. පච්චුපට්ඨානය කියලා කියන්නේ චෛතසිකයේ හිතට දැනෙන හැටි. පදට්ඨානය කියන්නේ ඒ චෛතසිකයේ පහළ වෙන්න ආසන්නතම හේතු. එතකොට මේකෙදි මේ සිතට දැනෙන ආකාරය කියන එකේදී පැහැදිලි කරනවා මේ සන්නිපාත පච්චුපට්ඨාන. ඒ කියන්නේ එක්රස් වී තියෙන බව තමයි හිතට වැටහෙන්නේ. නිකන් ධර්ම කීපයක් එකතු වෙලා තියෙන ස්වરૂපයෙන්. එකට මුහු වෙලා තියෙන ස්වરૂපයෙන් තමයි පස්සේ කියන චෛතසිකය හිතට වැටහෙන්නේ කියලා කියනවා. අන්නේ වැටහීම ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. අර තුනේ ඒකරාශීත්වය පස්සේ කියලා. එතකොට අපිට පැහැදිලි වෙන්නේ මේ ධර්ම තුන ඇස, රූපේ සහ චක්කු විඤ්ඤාණය කියන තුන එකතු වීම කියන්නේ පස්සේ කියලා අපිට එතනදී හිතෙනවා. නමුත් මෙතනදී පැහැදිලි කරන්නේ මෙන්න මේ පස්ස චෛතසිකයයි. පස්ස චෛතසිකය ගැන තමයි එතනදී පැහැදිලි කරන්නේ. ඉතින් මෙතනදි කියන්නේ මොකක්ද? පස්සේ කියලා කියන්නේ මේ අරමුණේ හැපෙන ස්වરૂපය. එතකොට අරමුණේ හැපෙනකොට තමන් පමණක් නෙවෙයි සෙසු එකට පහළ වුණු චෛතසික ධර්ම සහ සිතත් අරමුණේ හප්පෝමින් තමයි මේ පස්සේ චෛතසිකයත් අරමුණේ හැපෙන්නේ. අරමුණේ සැපෙන්නේ. එතකොට දැන් අපිට පටිච්ච සමුප්පාදය ගත්තත් පස්ස පච්චයා වේදනා කියලා කියනවා. එතනදිත් අදහස් කරන්නේ මෙන්න මේ පස්සේ කියන චෛතසිකේ. එතකොට බලන්න මේ පස්සේ කියන චෛතසිකේ නිසා අරමුණේ සැපීම සිද්ධ වෙනවා. එතකොට සිතත් අරමුණේ හැපෙනවා. එතකොට මොකද වෙන්නේ? සැපීමත් එක්කම වෙන්නේ ඒ අරමුණේ තියෙන රසය ගන්නවා. අරමුණේ රසය ගැනීම කියලා කියන්නේ වේදනාව. එතකොට පස්සයක් අරමුණේ සැපීමක් නැතුව වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පස්සේ කියන චෛතසිකේ පැහැදිලි කරන්නේ. කෙටියෙන්ම දැනගන්න තියෙන්නේ අරමුණේ සැපෙන ස්වરૂපය තමයි පස්සේ. අරමුණේ සැපෙන ස්වરૂපය. එතකොට මේ චෛතසිකේ ස්වરૂපයම තමයි නිරන්තරයෙන්ම අරමුණේ හැපෙන ගතිය. අරමුණත් එක්ක එකතු වෙන ගතිය. එතකොට අරමුණත් එක්ක ඒකරාශී වීම Taman තනියම වෙන්නේ නැහැ. සිත සහ සෙස චෛතසිකත් එකතුව තමයි අරමුණේ සැපෙන්නේ. අරමුණත් එක්ක එකතු වෙන්නේ. හොඳයි. ඊළඟට වේදනා බලමු. වේදනා චෛතසිකේ. ඒකෙදි පැහැදිලි කරනවා ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවයේ වේදනා නම් වේ. එතකොට අපි මුලිනුත් පැහැදිලි කරගත්තා මේ ආරම්මන රසය විඳින ස්වરૂපය තමයි වේදනාව කියන්නේ කියලා. වේදනා චෛතසිකය කියලා කියන්නේ අරමුණු රසයේ විඳින ස්වરૂපය. අරමුණු රසයේ විඳිමින් යමක් පවතිනවද අන්න ඒකට අපි කියනවා වේදනා චෛතසිකය කියලා. දැන් අරමුණ කියන්නේ එකක්, අරමුණේ රසය කියන්නේ තව එකක්. දැන් අපි ගත්තොත් මලක් කියන අරමුණ, මේ අරමුණේ රසයක් තියෙනවා. මේ අරමුණ පුරාවට පැතිරිච්ච ස්වરૂපයක් තියෙනවා. එතකොට ඒක අරමුණේ තියෙන ගුණයක්. එතකොට ඒකේ තියෙනවා හොඳ බව කියලා, හොඳ බව නැමැති ආරම්මන රසය තියෙනවා. මෙන්න මේ හොඳ බව නැමැති ආරම්මන රසය ගන්නේ, ඒක විඳින්නේ
වේදනාව කියන චෛතසිකය. ඒකයි කියන්නේ ආරම්මන රසයේ විඳින ස්වરૂපය තමයි වේදනා චෛතසිකය. එතකොට අරමුණේ නරක බව කියන රසයකුත් තියෙනවා සමහර අරමුණු වල. ඒ වගේම මධ්‍යම බව අරමුණේ මධ්‍යම බව නම් රසයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ කුමක් හෝ අරමුණේ තියෙන රසය විඳගන්නා ස්වરૂපය තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට චිත්ත පරිච්ඡේදයේදී සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා, සුඛ, දුක්ඛ යන නම් වලින් කියවුනේ මේ වේදනා චෛතසිකය අන්න බලන්න. එතකොට සෝමනස්ස, දෝමනස්ස, ඊට පස්සේ උපේක්ෂා, ඊට පස්සේ සුඛ, දුක්ඛ කියන ওই වචන වලින් කියවුනේ මෙන්න මේ වේදනා චෛතසිකය. මේ වේදනා චෛතසිකය එකක් වුණාට මේ ආරම්මනේ රසයට අනුරූපීව පහළ වෙන ස්වરૂප වෙනස්. එතකොට මේ ආරම්මන සාමාන්‍යයෙන් ආරම්මනේ හොඳ බව නැමැති රසයේ ගැනීම වශයෙන් පහළ වෙනකොට අපි කියන එකට සෝමනස්ස වේදනාව එහෙම නැත්නම් සුඛ වේදනාව කියලා. ඊට පස්සේ අරමුණේ මේ නරක නැත්නම් අයහපත් ස්වરૂපයේ ස්වභාවය වූ රසයේ ගැනීම වශයෙන් පහළ වෙනකොට අපි කියන එකට දෝමනස්ස වේදනාව එහෙම නැත්නම් දුක්ඛ වේදනාව කියලා. අරමුණේ මධ්‍යම බව වූ රසයේ ගැනීම වශයෙන් පහළ වෙනකොට අපි කියන එකට උපේක්ෂා වේදනාව කියලා. ඒ අරමුණු රසයට අනුරූපීව තමයි මේ වේදනාවත් පහළ වෙන්නේ. එතකොට දැන් කායික වශයෙන් ඇතිවෙන ඒ කියන්නේ කයට දැනෙන අරමුණේ මිහිරි බව නම් වූ රසය විඳිනකොට අපි ඒකට කියනවා වෙනම සුඛ වේදනාව කියලා නේද? ඊට පස්සේ කයට දැනෙන අමිහිරි ස්පර්ශයකදී ඒ රසය ගන්න වේදනාවට ගනිමින් පහළ වෙන වේදනාවට මේ දුක්ඛ වේදනාව කියලාත් කියනවා. එහෙම බෙදන්නත් පුළුවන්. නැත්නම් පොදුවේ අපිට සෝමනස්ස වේදනාව, සුඛ වේදනාව කියන දෙක එකතු කරලා ඊට පස්සේ දෝමනස්සේ දුක්ඛ වේදනාව කියන දෙක එකතු කරමින් ඊට පස්සේ උපේක්ෂා වේදනාව කියන එක වෙනම අරගෙන අපිට ආකාර තුනකින් කියන්නත් පුළුවන් ආරම්මණයේ තියෙන හොඳ බව, නරක බව, මධ්‍යස්ථ බව කියන රසයේ කියන තුන් ආකාර රසයේ විඳීම් වශයෙන්. එතකොට මේ දැන් ඇත්තටම දැන් අපට අදහස තියෙනවනේ අපි තමයි මේ රසයේ විඳින්නේ කියලා නේද? අපි තමයි මේ රසයේ විඳින්නේ. එතකොට දැන් අපි කෑමක් කනකොට හරීම රසවත්. එතකොට අපිට ඒ වෙලාවේ තේරෙනවා මේ මම තමයි රසයේ විඳින්නේ කියලා. ඇත්තට මේ රසයේ ගන්නේ, ඒ රසයේ විඳින්නේ කවුද? මේ වේදනාව කියන චෛතසිකය. වේදනාව කියන චෛතසිකය තමයි ඒ වෙලාවේ රසය විඳින්මින් පහළ වෙන්නේ. එතකොට වේදනාව කියන චෛතසිකේ ස්ථිර එකක් නෙවෙයි. මේ ඒ චෛතසිකයත් මොහොතක් පාසාම ඇතිවෙමින් නැතිවෙමින් යනවා. එතකොට මේ ඇතිවෙමින් නැතිවෙමින් යන චෛතසිකේ තමයි අර අරමුණු රසය ගන්නෙ. එතකොට දැන් අපේ තියෙන මෝහය නිසා මේවා වෙන් කරලා හඳුනාගත්තු නැති නිසා ඒක තේරෙන්නේ මේ මම රස විඳිනවා කියලා. මම රස විඳිනවා කියලා තේරෙන්නේ. නමුත් රසය කියන එක විඳින්නේ මේ වේදනා කියන චෛතසිකේ. වේදනා චෛතසිකේ තමයි රසය විඳින්නේ. හොඳයි. එතකොට කෙටියෙන්ම දැනගන්න තියෙන්නේ ආරම්මනේ හොඳ බව හෝ එහෙම නැත්නම් නරක බව හෝ මධ්‍යස්ථ බව හෝ ඒ ආරම්මන රසය විඳින ස්වરૂපයට තමයි වේදනාව කියලා කියන්නේ. වේදනා චෛතසිකය කියන්නේ ඒකට. හොඳයි. ඊට පස්සේ සංඥා චෛතසිකේ පැහැදිලි කරනවා ආරම්මණයාගේ ආකාරය ගන්නා වූ ස්වභාවයේ සංඥා නම් වේ. එතකොට අරමුණේ ආකාරය, අරමුණේ ස්වરૂපය ගන්නා වූ ස්වභාවයට සංඥාව කියලා කියනවා.
බලන්න එක තවදුරටත් පැහැදිලි කරනවා. ඒ දේ අනික් දේවලින් වෙන්කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක් සෑම දෙයකම ඇත්තේය. එතකොට දැන් අපි ගමු යම් ධර්මයක් වේවා යම් වස්තුවක් වේවා මෙන්න මේ සෑම දෙයකම තියෙනවා ස්වරූපයක් ලක්ෂණයක් අනිත් දේවල් වලින් වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ආවේනික ලක්ෂණයක් ස්වරූපයක් තියෙනවා හැම දෙයකටම. දැන් එතකොට දැන් අපි හිතන්නකෝ දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ සත්තු කියන්නේ දැන් අපි හිතමුත් අපි දකිනවා මේ රිලව්. මේ රිලව් දැක්කට පස්සේ රිලව් 100ක් හිටියත් ඒ 100ම මේ එක වගේ නෙවෙයි යම් මොනවා හරි වෙනසක් තියෙනවා. හඳුනගන්න එකිනෙකාගෙන් වෙන් කරලා හඳුනගන්න යම් ලක්ෂණයක් තියෙනවා. නේද? ඒ වගේ මේ සෑම වස්තුවකම සෑම ධර්මයකම තියෙනවා ඒ දේ අනිත් දේවල් වලින් වෙන්කොට හඳුනා ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක්. විශේෂ ස්වරූපයක් තියෙනවා. එතකොට අරමුණක් ගැනීම වශයෙන් සිතක් උපදනා කල්හි ඒ සිත සමග අරමුණේ ආකාරය ගන්නා සංඥා චෛතසිකයේද සෑම කල්හිම ඇතිවේ. එතකොට සිතක් පහළ වෙනවා කියලා කියන්නේ සිතෙන් කෙරෙන්නේ අරමුණ ගැනීම. අරමුණ ගැනීම. එතකොට අරමුණ ගැනීම තුළ තමයි අරමුණ දැනගන්නේ. එතකොට මෙන්න මේ සිතක් හෙවත් මේ අරමුණු දැනීමක් නැත්නම් අරමුණ ගැනීමත් සමග සිත පහළ වෙනකොට මොකද වෙන්නේ? ඒ සිතත් එක්කම අරමුණේ අර කියන ආකාරය අර විශේෂ ස්වરૂපයේ ගනිමින් තවත් ධර්මයක් පහළ වෙනවා. ඒකට තමයි කියන්නේ සංඥා චෛතසිකය කියලා. සංඥා චෛතසිකය. එතකොට ඒ නිසා තමයි කිව්වේ ආරම්භණයාගේ ආකාරය ගන්නා වූ ස්වභාවයේ සංඥාවයි කියලා. අර ඒ අරමුණ අනිත් අරමුණ වලින් වෙන් කර හඳුනා ගැනීමට තියෙන මේ ලක්ෂණය මේ ස්වરૂපයේ ගැනීම නැත්නම් ගනිමින් පහළ වෙන මේ චෛතසිකයට තමයි කියන්නේ සංඥාව කියලා. ඒ සංඥා කලින් ඇති වූ සංඥා අනුව ඒ දේ හැඳින ගැනීමක්ද මතුවට හැඳින ගැනීමට සලකුණු කිරීමක්ද වේ. එතකොට මෙන්න මේ සංඥාව මොකද කරන්නේ? කලින් ඇති වුණු කලින් ගත්තු සංඥා අනුව අරමුණ හැඳින ගැනීමකුත් කරනවා. ඒ වගේම තමයි මතුවට හැඳින ගැනීම සඳහා සලකුණු කිරීමකුත් කරනවා. මතුවට ඒ අරමුණ නැත්නම් ඒ විදිහේ පහළ වෙන අරමුණක් ඒ ස්වરૂපයේ අරමුණක් පහළ වෙනකොට ඒ හැඳින ගැනීමට සලකුණු කිරීමකුත් කරනවා. ආරම්භණයාගේ ආකාරයේ ගැනීම හැඳිනීමක් වන බැවින් බොහෝ පොත්වල අරමුණ හැඳින ගන්නා ස්වභාවයේ සංඥාවයි කියා තිබේ. එතකොට අර ආරම්භණයාගේ විශේෂ ආකාරයේ ගැනීම එක්තරා විදිහට අරමුණ හැඳින ගැනීමක්. ඒ නිසා ගොඩක් ග්‍රන්ථවල දක්වලා තියෙන මේ සංඥාව කියනකොට ඒ පැහැදිලි කරලා තියෙන අරමුණ හඳුනා ගන්න ස්වરૂපයේ සංඥාවයි කියලා. එහෙම කිව්වත් ඒකේ වරදක් නැහැ. ඒකයි මේ මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට මේ දැන් අපි මේක සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් මේ සංඥාව සම්බන්ධයෙන් දැන් සිතින් කරන්නේ අරමුණ ගැනීම. අරමුණ දැන ගැනීම. එතකොට සංඥාවෙන් කරන්නේ අන්න අර අරමුණේ තියෙන අර වෙනත් අරමුණු වලින් වෙන් කරලා හඳුනා ගැනීමට තියෙන විශේෂ ලක්ෂණී ගැනීම. විශේෂ ආකාරයේ ගැනීම. එහෙම නැත්නම් මේ විශේෂ ආකාරයෙන් අරමුණ හඳුනා ගැනීම තමයි සංඥාවෙන් කරන්නේ. එතකොට දැන් බලන්නකෝ දැන් අපි කාන්තාවන් පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතරේ අම්මා ඉන්නවා. එතකොට දැන් මේ පිරිස අතරේ මව අරමුණු කරනකොට මේ ඉන්නේ මවයි කියලා සංඥාවක් ඇති වෙනවා.
හැඳිනීමක් ඇති වෙනවා. එතකොට මේ හැඳිනීම තමයි මේ සංඥාව කියලා කියන්නේ. එතකොට මේ සංඥාව ඒ විදිහේ හැඳිනීමක් ඇති වෙන්න හේතුව තමයි අනිත් අයගෙන් මේ මව හඳුනා ගැනීම සඳහා අනිත් අයගෙන් වෙන්නුණු ලක්ෂණයක් තියෙනවා. මවගේ තියෙනවා. එතකොට ඒ ලක්ෂණය ඔස්සේ තමයි මව කියන සංඥාව ඇති වෙන්නේ, මේ හැඳිනීම ඇති වෙන්නේ. එතකොට ඒ ওই විදිහට එක එක ධර්මයකගේ ඒ විශේෂ ආකාරයක් තියෙනවා. විශේෂ ලක්ෂණයක් තියෙනවා අනිත් ධර්මයන්ගෙන් වෙන් කරලා හඳුනා ගැනීමේ ස්වરૂපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්වરૂපය ගැනීම වශයෙන් තමයි නැත්තම් ගැනීම තමයි මේ සංඥාව කියලා කියන්නේ. දැන් මෙතන පැහැදිලි කරේ ආරම්මණයාගේ ආකාරය ගන්නා වූ ස්වභාවයේ සංඥා නම් වේ කියලා. එතකොට ඇත්තටම අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් මේකේ ධර්මයේ පැහැදිලි කරනවා. දැන් යම් ධර්මයක් සම්බන්ධයෙන් නැවත නැවත මේ සංඥා පහළ වෙනකොට නැත්තම් යම් දෙයක් සම්බන්ධයෙන් ඒ දෙය අන්‍ය දේවල් වලින් වෙන් කර හඳුනා ගැනීමේ මේ ලක්ෂණය මේ අරමුණු කිරීම වශයෙන් ගැනීම වශයෙන් සංඥාව නැවත පහළ වෙනකොට මේ සංඥාව මේ බලවත් වෙන්න ගන්නවා. සංඥා බලවත් වෙන්න ගන්නවා. එතකොට ඒ සංඥාව බලවත් වීමෙන් මොකද වෙන්නේ? සමහරලාට ජීවිත කාලයටම ජීවිත අවසානයේ දක්වාම අර කියන මේ ස්වરૂපයේ වස්තුවක් දකිනකොටම මෙන්න මේක හැඳිනීම සිද්ධ වෙනවා. මේක හඳුනා ගන්නවා. එතකොට සමහර වෙලාවට තියෙන්නේ ඊළඟ භවයේදී හඳුනා ගන්න පුළුවන්. මොකද අර සංඥාව බලවත්කම නිසා. දැන් සමහරුන්ට තියෙනවා මොකක්ද දැන් බුදුරජාණන් වහන්සේගේ දැන් අපි මෙහෙම ගමුකෝ අර අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැති කාලේ අනාථපිණ්ඩික සිටුතුමාව රජගහ නුවරට යනවා තමන්ගේ මස්සිනාව තමන්ගේ නැගණියව විවාහ කරගත්තේ රජගහ නුවර සිටුවරයා මුණ ගැහෙන්න. එතකොට යනකොට රජගහ නුවර සිටුවරයා කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්නේ කියලා. ඒ කියනකොටම මෙන්න මේ අනාථපිණ්ඩික සිටුතුමාට පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. මොකද ඒ කාලේ වෙනකොට මේ බුද්ධ කියන වචනේවත් තිබුණේ නැහැ. අහන්න තිබුණේ නැහැ. එදා තමයි ඉස්සල්ලාම ඇහුවේ. හැබැයි අන්න අර අමුතුම දැනීමක් මේ සිටුවරයාට රජගහ මේ අනාථපිණ්ඩික සිටුවරයාට ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ සංඥාව. අතීතයේදී තමන් ඒ ගත්තු සංඥාව. එතකොට අතීත බුදුරජාණන් වහන්සේලා දැක්කා. ඒ දැකීම තුළ බුදුරජාණන් වහන්සේලා දැකීම තුළ මේ බුදුරජාණන් වහන්සේ කියන සංඥාව ඇති වුණා. මේක නැවත බලවත් ඇති වුණා. එතකොට භව ගානක් ගියත් සමහරලාවට ඒක බලවත්ව තියෙනවා. ඒ මුලාවක් නැහැ. එතකොට සමහරුන්ට තියෙනවා මේ ජීවිතයේ සමහර දේවල් බොහොම හුරු පුරුදුයි වගේ තේරෙනවා. යමක් කිව්වට පස්සේ ඒක සමහරලාට කවුරුත් කියලත් නැහැ. නමුත් ඒක මේකයි කියලා සමහරලාට දැනෙනවා. ඒක සංඥාවේ ප්‍රබලකම. ඉතින් මෙන්න මේ විදිහට මේ දැන් අර යම් දෙයක් ඇසීමෙන් හෝ දැකීමෙන් හෝ එහෙම නැත්නම් සිතට අරමුණක් වශයෙන් මනෝද්වාරයට අපි කියන විදිහට අරමුණක් වශයෙන් පැමිණීමෙන් හෝ අන්නේ අරමුණේ අනිත් අරමුණු වලින් වෙන්කර හඳුනා ගැනීමට තියෙන මේ ලක්ෂණේ ගැනීම වශයෙන් මේ පහළ වෙන්නේ සංඥාව කියන චෛසිකේ. හොඳයි. එතකොට මෙතනදී පැහැදිලි කරනවා දැන් කලින් අපිට යම් දෙයක් දැකලා ඒ දේ සංඥාවක් ඇති වෙනවා මේක
මේකයි කියලා. නැත්නම් අපි සතෙක් දැකලා ඒ සතා අන්‍ය සත්‍යයන්ගෙන් වෙන් කරලා හඳුනා ගැනීමේ ලක්ෂණය ගැනීම වශයෙන් සංඥාව ඇති වෙනවා. එතකොට ඒ සතා අපි හිතමුකෝ මේ සතා පූසෙක් කියන සංඥාව තියෙනවා. එතකොට නැවත ඒ විදිහේ සතෙක් දැකපු ගාම මොකද වෙන්නේ? පූසා කියන සංඥාව ඒ හැඳිනීම ඇති වෙනවා. එතකොට ඒ හැඳිනීම ඇති වෙන්නේ අර පෙර ගත්තු සංඥාවට අනුකූලව. පෙරගත්තු සංඥාවට අනුකූලව. ඒකයි මෙතන කියන්නේ මේ සංඥා කලින් ඇති වුණු සංඥා අනුව ඒ දේ හැඳින ගැනීමෙන්ද පහළ වෙනවා. ඒ වගේම තමයි නැවත පසුව සංඥාවක් ඇති වෙන මොහොතේදී ඊළඟ ඒ අවස්ථාවේදී මතුවට ඒ හැඳින ගැනීම සඳහා සලකුණු කිරීමකුත් ඒ අවස්ථාවේදී කරනවා කියලා කියනවා. ඒකට සලකුණු කිරීමක් කියලා කියන එක දැන් අමුතුවෙන්ම කරන දෙයක් නෙවෙයි. ඒ ලක්ෂණය ඒ අරමුණේ තියෙන හඳුනා ගැනීමේ ලක්ෂණය ගැනීම වශයෙන් මේක සිද්ධ වෙනවා. දැන් අපි හිතන්නකෝ සමහර ලාවට පොඩි කාලේ දැන් ළමයින්ට දෙමව්පිය මොනවද දෙන්නේ? සංඥා නේද? සංඥාව ඇති කරවනවා. එතකොට මේක අල්ලන්න එපා. මෙහෙම කරන්න එපා. එතකොට මේක හොඳ නැහැ. එතකොට බලන්නකෝ ඒ නිසා පසුව මොකද වෙන්නේ? යම් දෙයක් කරන්න යනකොට අර හොඳ නැහැ කියන දේ වගේ දෙයක් කරන්න යනකොටම සංඥාව වෙනවා මේක හොඳ නැති දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට මේ සංඥාව පැහැදිලි කරනවා. ඉතින් මේක මේ ගොඩක් පැතිරුණු නැත්නම් ගොඩාක් විස්තර කරන්න ඕනි පුළුල් පරාසයක පැතිරුණු යම් ධර්මයක් මේ සංඥාව කියලා කියන්නේ මාතෘකාවක්. ඉතින් මෙතන කෙටියෙන් කියනවා නම් ආරම්මණයාගේ يعني අනිත් ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමේ ඒ ස්වરૂපේ ලක්ෂණය ගන්නා වූ ස්වභාවයට තමයි සංඥාව කියලා කියන්නේ. ඒකට සිතෙන් කරන්නේ අරමුණ ගැනීම, සංඥාවෙන් කරන්නේ ඒ අරමුණේ තියෙන අන්න අර වෙනත් අරමුණු වලින් වෙන්කොට හඳුනා ගන්නා වූ ස්වરૂපයේ ලක්ෂණය ගැනීම. හොඳයි. ඊට පස්සේ තියෙන චේතනාව. චේතනාව කියන චෛතසිකේ. ඉතින් මේ චේතනාව කියන චෛතසිකේ දැන් අපිට ගොඩක් පුරුදු චෛතසිකයක්. මොකද ධර්මදේශනාවලදී පවා කියවෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. මහණෙනි මේ චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. බලමු අපි මේ චේතනාව කියන්නේ මොකක්ද කියලා. ඒ පැහැදිලි කරනවා බැලීම්, ඇසීම්, කෑම්, පීම්. මෙතන පීම් කියලා කියන්නේ බීම කියන එකයි. කෑම්, බීම්, යෑම්, ඊම්, දීම්, ගැනීම් ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. එතකොට දැන් අපි මේ සිදු කරන ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධයෙන් පහළ වෙන උත්සාහයට තමයි චේතනාව කියන්නේ කියලා කියනවා. එතන පැහැදිලි කරනවා බැලීම, ඇසීම, කෑම, බීම, යෑම, ඒම, දීම, ගැනීම ආදී මෙන්න මේ ක්‍රියාවන් සිදු කිරීමේදී ඇතිවෙන උත්සාහය. ඒ ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇතිවෙන උත්සාහයට තමයි චේතනාව කියලා කියන්නේ. ඒකට සත්‍යයන් විසින් සිදු කරන අප්‍රමාණ ක්‍රියා ඇත්තේය. සත්‍යෝ එක එක ක්‍රියා කරනවා, අප්‍රමාණ ක්‍රියා කරනවා. ඒ හැම ක්‍රියාවක්ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකයයි. එතකොට ක්‍රියාවක් සිදු වෙන්නට නම් උත්සාහයක් තියෙන්නට ඕනේ. එතකොට අන්න ඒ ක්‍රියා සිදු කිරීමේලා ඇති වෙන උත්සාහයට තමයි චේතනාව කියලා කියන්නේ. උත්සාහයක් නැතුව ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. ඒ කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. කර්මයක් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් කර්මයක් සම්පාදනය කරන්න ක්‍රියාවක් සම්පූර්ණ වෙන්න උත්සාහය තමයි ප්‍රධාන. උත්සාහය තිබුණොත් තමයි මේ කටයුත්ත සම්පූර්ණ වෙන්නේ. එතකොට ප්‍රාණඝාත චේතනාව, අදත්තා දාන චේතනාව, දාන චේතනාව යනාදීන් අප්‍රමාණ චේතනා ඇත්තේ. ඒතකොට චේතනා මේ අප්‍රමාණ මේ වශයෙන් තියෙනවා.
දැන් අපි අදත්තා දාන චේතනාව කියනකොට මේ සොරකම් කිරීමට සම්බන්ධයෙන් තියෙන උත්සාහය. ඊට පස්සේ දාන චේතනාව දන් දීම සම්බන්ධයෙන් තියෙන උත්සාහයට කියනවා දාන චේතනාව කියලා. චේතනා භාවයෙන් ඒ සියල්ලම චේතනා චෛසිකයේ වශයෙන් සලකනු ලැබේ. එතකොට චේතනා භාවයෙන් ඔය කුමන උත්සාහයක් වුණත් ඒ හැම උත්සාහයක්ම චේතනාව කියන චෛසිකයයි පරමාර්ථ වශයෙන් ගත්තොත්. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය ඇතිවන කල්හි ඒට අනුකූලව සිතක්ද ඇතිවේ. කොට යම්කිසි ක්‍රියාවක් සිදු කිරීම උත්සාහයක් ඇතිවෙනකොට ඊට අනුකූලෝම ඒ උත්සාහයට අනුගත වෙමින් සිතක් ඇතිවෙනවා. ඒ ක්‍රියාව සිදු කිරීමට වුවමනා චෛතසික රාශියක්ද චේතනාව අනුව ඒ හා බැඳී ඇතිවේ. අන්න එතකොට ඒ උත්සාහය ඇතිවෙනකොට ඒ හා සමග සිතත් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ උත්සාහයට අනුකූලෝම ඊට අනුකූල කෘත්‍යයන් සිදු කිරීම සඳහා ඒ හා බැඳී චෛතසික සමූහයකුත් ඇති වෙනවා. එතකොට චෛතසික ඇති වෙන්නේ අර උත්සාහයට අනුව. උත්සාහයේ තියෙන ප්‍රාණඝාතයට නම් ඒ සම්පූර්ණ කිරීමට ඊට අදාළ කෘත්‍ය සම්පාදනය කිරීම සඳහා චෛතසිකත් පහළ වෙනවා. ඊට අවශ්‍ය චෛතසිකත් පහළ වෙනවා. චේතනාව ඒ සියල්ලටම ප්‍රධානයි. නම් දැන් මෙතනදී තියෙන චේතනාව තමයි සියල්ලටම ප්‍රධාන වෙන්නේ. මොකද උත්සාහය තමයි ප්‍රධාන. ඒකට උත්සාහයට අනුකූලව හිතත් පහළ වෙනවා. ඊට අනුරූපීව ඒ කෘත්‍ය කිරීමට අනුරූපී වූ චෛතසික ටිකක් පහළ වෙනවා. එතකොට මෙතනදී චේතනාව ප්‍රධානයි. දැන් අර මම මුලින් කියවනේ මේ චෛතසිකයන්ගේ සංප්‍රයෝග ලක්ෂණ හිතේ තියාගෙන මේ චෛතසික ඉගෙන ගන්න කියලා. ඒකට දැන් මේක කියනකොට අපිට හිතෙන්න පුළුවන් චේතනාව ඉස්සල්ලා පහළ වෙනවා ඊට පස්සේ සිත පහළ වෙනවා ඊට පස්සේ සසු චෛතසිකෙට පහළ වෙනවා කියලා. එහෙම නෙවෙයි මේ පෙරපසු නොවි මේ ටික එකට පහළ වෙනවා. එකටම පහළ වෙනවා. ඒකට මෙතනදී කියන්නේ චේතනාව හැබැයි ප්‍රධානයි. චේතනාව මේ සිතට සහ සසු චෛතසිකයන්ට ප්‍රධානයි. එබැවින් චේතනාව සේනාපතියෙකු වැනියයි කියා තිබේ. ඒ නිසා මේ චේතනාව සේනාපතියෙක් වගේ කියනවා. දැන් බලන්න සටනට යනකොට ඒ සේනාවේ ප්‍රධානියා. සේනාවේ ප්‍රධානියා එයා තමයි මූලිකත්වය ගන්නෙ. එතකොට මොකද වෙන්නේ? එයත් එක්ක සෙසු 6 නිකන් එයත් එක්කම ඇදිලා එනවා. එතකොට සෙසු අය මොකද කරන්නේ? දැන් සේනාවේ නායකයා ඒකට යනකොට සෙසු අය තම තමන්ට අයිති කෘත්‍ය සම්පාදනය කරනවා. එතකොට සමහර පිරිසක් සමහර අවි ආයුධ අරගෙන යනවා, සමහර පිරිසක් සමහර ඒවා අරගෙන යනවා, සමහර පිරිසක් ගිහිල්ලා ආරක්ෂා කරන ටික කරනවා. ඉතින් මේ විදිහට ඒ සේනාවේ නායකයාගේ කටයුත්ත උත්සාහයට අනුරූපීව අනිත් පිරිස උදව් කරනවා. තම තමන්ට අයිති කටයුතු ටික කරනවා. එතකොට දැන් බලන්න මෙතන මේ යුද්ධයට යෑම නැත්නම් යුද්ධය කිරීම කියන එක සම්පාදනය වීම සඳහා ප්‍රධාන වෙන්නේ කවුද? සේනාවේ නායකයා. එයා නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට මෙන්න මේ වගේ තමයි කර්ම රැස් කිරීමේදී ප්‍රධානියා වෙන්නේ මෙන්න මේ චේතනාව. ඒ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහය නැමැති චේතනාව තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට ඒ චේතනාව තමයි ඇත්තටම උත්සාහයෙන් යුතුව පහළ වෙනවා. එතකොට සිත සහ සෙසු චෛතසික ධර්මත් තම තමන්ට අයිති කෘත්‍යවල යොදවනවා. කෘත්‍යවල යොදවමින් තමන්ට අයිති ඒ උත්සාහවත් වීම කියන කෘත්‍යයක් සිද්ධ කරමින් මොකද කරන්නේ? ඒ කර්මය සම්පූර්ණ කරනවා. කර්මය මේ සම්පූර්ණ කරනවා. ඒ ක්‍රියාව සම්පූර්ණ කරනවා. එතකොට සෑම සිතක්ම ඇතිවන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම වශයෙනි. හැම හිතක්ම පහළ වෙන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම වශයෙන්. ක්‍රියාවක් සිද්ධ කිරීම වශයෙන්ම තමයි පහළ වෙන්නේ. නිකරුණේ සිතක් පහළ වෙන්නේ නැහැ.
එබැවින් සෑම සිතකම චේතනාවක් ඇත්තේ. අන්නේ නිසා සෑම සිතකම ක්‍රියාව සිද්ධ කරන්නට නම් උත්සාහයක් තියෙන්න්නට ඕනි. ට සෑම සිතක්ම පහළවෙනි ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් නම් ඒ ක්‍රියාව සිදු කිරීමට උත්සාහය අනිවාර්යම අවශ්‍යයි. ඒ නිසා සෑම සිතකටම චේතනාව අවශ්‍යයි. ක්‍රියා සිදු කිරීමේදී චේතනාව ප්‍රධානයි. ක්‍රියා සිදු කිරීමේදී චේතනාව ප්‍රධානයා හැටියට තමයි සලකන්නේ. මොකද ඒකට උත්සාහය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. අරමුණු ගැනීමේදී සිත ප්‍රධානයි. අරමුණක් ගැනීමේදී සිත ප්‍රධානය හැටියට සලකනවා. එතකොට ඔන්න බාන්න කර්මයයි කියනයේද මේ චේතනා චෛතසිකයටය. බුදුරජාණන් වහන්සේ දේශනා කරා චේතනා හම්භික්කවේ කම්මං වදාමි. මහණෙනි මේ චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. එහෙමනම් මේ කර්මය නැත් කුසල් කර්මයක් ඒවා අකුසල් කර්මයක් ඒවා මේ කර්මය සාධනයේදී සම්පූර්ණ කිරීමේදී ප්‍රධානයා වෙන්නේ චේතනාව. තන් ඒ සම්බන්ධයෙන් තියෙන මේ උත්සාහය නිසා තමයි මේක සම්පූර්ණත්වයට පත්වෙන්නේ. අන්නේ නිසා මේ කර්මය සම්පූර්ණත්වයට ප්‍රධානයා වන මේ චේතනාවම අරගෙන චේතනාව තමයි කර්මය කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒතකොට චේතනාවට සෙසු ධර්ම උදව් කරනවා. හැබැයි ප්‍රධානීය චේතනාව. ඒතකොට ප්‍රාණඝාතය නැමැති කර්මයේ සිද්ධ වෙන්න ප්‍රධාන වෙන්නේ ප්‍රාණඝාත චේතනාව. සතා මැරීම සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහය. උත්සාහය නිසා තමයි සෙසු ධර්මත් ඊට අනුගත වෙමින් ඒ තම තමන්ට අයිති කටයුතු සිද්ධ කිරීම වශයෙන් අර කර්මයේ කටයුතු සම්පූර්ණ කරන්නේ. ඒකට එතන ප්‍රධානීය චේතනාවයි අන්නේ නිසා චේතනාව කර්මයයි කියලා පැහැදිලි කරනවා. හොඳයි. ඊළඟට තියෙන්නේ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය කියන චෛතසිකය. ඒකෙදි පැහැදිලි කරනවා නොසැලෙන පරිදි සිත අරමුණේ මනාකොට පිහිටවන ස්වභාවයේ ඒකාග්‍රතා නමි. කියන්නේ නොසැලෙන පරිදි සිත අරමුණේ මනාකොටම පිහිටවනවා. අන්නේ මනාකොට සිත අරමුණේ පිහිටන ස්වරූපයට කියනවා ඒකාග්‍රතා චෛතසිකය කියලා. දැන් මෙතනදි බලන්න එක අරමුණක වුවද ඒ අරමුණ සිතට ගත හැකි සිතින් සලකා ගත හැකි නොයෙක් ආකාර ඇත්තේය. දැන් එක වස්තුවක් ගත්තොත් ඒ වස්තුවේ මේ සිතින් ඒ වස්තුව සිතින් ගත හැකි ආකාර ගණනාවක් ඒ වස්තුවේ තියෙනවා. දැන් ළඟ ඉඳලා බලනකොට එක ආකාරයකට පේනවා. දුර ඉඳලා බලනකොට තවත් ආකාරයකට පේනවා. උඩ ඉඳලා බලනකොට තවත් ආකාරයකට පේනවා. එතකොට තවත් පැත්තකින් ඉඳලා බලනකොට තවත් ආකාරයකට පේනවා. මේ විදිහට එකම වස්තුවක තියෙනවා සිතින් ගන්න පුළුවන් සිතට ගෝචර වෙන ආකාර ගණනාවක්. ආකාර ගණනාවක් තියෙනවා. එතකොට සිතකට මේ ආකාර සියල්ලම ගන්න බෑ. ආකාර සියල්ලෙන්ම මේ කැටි කරලා මේ අරමුණ ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට පැහැදිලි කරන මේ විදිහට මේ දැන් සමහරලාට සමහර වස්තුවක ආකාර 100ක් තියෙන්න පුළුවන්. 100 ආකාරයකින් අරමුණ හිතට ගැනීම සඳහා ඒ අරමුණ පෙරෙන්න පුළුවන්. නමුත් එක් දෙයක් සිතින් ගැනීමේදී අරමුණේ ඇති අනේකාකාරයන්ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතුයි කියලා කියනවා. අරමුණක් සිතින් ගන්නට නම් අර අරමුණ ගත හැකි ආකාර 100ක් තියෙනවා නම් ඒ 100න් 99ක්ම අයින් කරලා එක ආකාරයකින් තමයි ගන්න ඕනේ. එක ආකාරයකින් ගන්න ඕනේ. කීප ආකාරයකින් එකවර එක සිතකට එක අරමුණක් ගත නොහැකි. කීප ආකාරයකින් එකවර සිතට අරමුණ ගන්න පුළුවන්කමක් නැහැ. සිතට අරමුණ ගත හැකි වීමට අරමුණේ ඇති එක් ආකාරයක පිහිටිය යුතුය. අන්න සිතට අරමුණ ගන්නට නම් ඒ අරමුණේ තියෙන එක් ආකාරයක පිහිටන්න ඕනේ. ඒ අරමුණේ එක් ආකාරයක මේ පිහිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකාග්‍රතාවයෙන් කෙරුණේ අරමුණෙහි
යම්කිසි එක් ආකාරයක පිහිටීමේ. අන්න එතකොට ඒකාග්‍රතාවයෙන් කෙරෙන්නේ මොකක්ද? අර අරමුණේ 99ක් ආකාර හැරලා එක ආකාරයක පිහිටනවා. එක ආකාරයක පිහිටනවා. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගත හැකි වන්නේ. අන්න එතකොට තමයි සිතට අර අරමුණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණ එක ආකාරයක පිහිටන්න ඕනි. එතකොට ඒක හරියට නිකන් අර ඒකාග්‍රතාවයෙන් මෙන්න මෙහෙමයි අරමුණ මේ අරමුණේ මේ ආකාරයයි ගන්න ඕනි කියලා කියනකොට සිත හරියට ඒ ආකාරයෙන් ගන්නවා වගේ හා සමානයි. එතකොට ඒකාග්‍රතාවයෙන් කරන්නේ අන්න අර සිත මේ අරමුණේ එක ආකාරයක පිහිටනවා. එතකොට එක් ආකාරයකින් පිහිටනකොට මොකද වෙන්නේ? අර නොසැලෙන පරිදි හිත අරමුණේ මේ හිත ඒ අරමුණ මනාකොට ගන්නවා. හොඳින් අරමුණ ගන්නවා. අරමුණුවල අනේකාකාර ඇති බැවින් ඒකාග්‍රතාවේ නැතුව සිතකට අරමුණක් නොගත හැකිය. කොට හැම අරමුණකම ගත හැකි ආකාර ගණනාවක් තියෙන නිසා මේ එක් ආකාරයක පිහිටන් නැතුව අරමුණක් ගණ්ඩ බැහැ සිතකට. එහෙමනම් අරමුණේ එක් ආකාරයක පිහිටන්නට මෝනි සිතට අරමුණක් ගන්නට නම්. අන්නේ නිසා සිතක් පහළ වෙන්න අරමුණක් ගනිමින් සිතක් පහළ වෙන්නට නම් අනිවාර්යයෙන්ම ඒකාග්‍රතාවය තියෙන්නට ඕන. ඒ අරමුණ එක් ආකාරයකින් පිහිටීමක් අවශ්‍යම වෙනවා. සමාධිය යනුද ඒකාග්‍රතා චෛසිකයට කියන තවත් නමකි. සමාධිය කියලා කියනවා අපි ඒකාග්‍රතා චෛසිකයට. ඉතින් මෙතනදි කියනවා බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වෙන්නේ දියුණු ඒකාග්‍රතාවයට. එතකොට ඒ අරමුණේ එක් ආකාරයකින් පිහිටීම සමහරලාට බලවත් වෙනවා. අන්නේ බලවත් වුණු අවස්ථාවට තමයි ගොඩක් දුරට කියන්නේ සමාධිය කියලා. දැන් අපි සමාධිය දියුණු කරනවා, දැන් සමාධිය වැඩිලා කියනවා සමහර අවස්ථාව. ඒ කියන්නේ අරමුණේ එක ආකාරයක මනාවම පිහිටනවා එක දිගට. පිහිටීම සිද්ධ වෙනවා. එතකොට සිත දිගින් දිගට ඒ එක අරමුණේ තියෙන එක් ආකාරයෙන්ම ගනිමින් පහළ වෙනවා. හොඳයි. එතකොට කෙටියෙන්ම කියනවා නම් නොසැලෙන පරිදි සිත අරමුණේ මනාකොට පිහිටවන ස්වභාවයට ඒකාග්‍රතාවය කියලා කියනවා. ඉතින් මේවර මේ කොටස් නැවත නැවත කියවන්න. කීප වාරයක් කියවනකොට තමයි මේකින් අදහස් කරන අර්ථය සිතට මතුවෙලා එන්නේ. ඒතකොට යම් පමණකට මේ චෛසිකයන්ගේ ස්වરૂපයේ ලක්ෂණය මතු කරගන්න පුළුවන්. ඊළඟට ජීවිතේන්ද්‍රිය බලමු. චිත්ත චෛසිකයන්ගේ ජීවන බලය ජීවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය නම් වේ. එතකොට චිත්ත චෛසිකයන්ගේ ජීවන බලය ජීවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය කියලා කියනවා. ඒකට උපමාවකුත් දක්වනවා. දැන් ශරීරය ආහාර පානයන්ගේ උපස්තම්භනයෙන් චිරකාලයක් ඇද නොවැටී පවතිනවා. ශරීරය ආහාර ගත්තට පස්සේ ආහාරයන්ගේ උපකාරයෙන් දීර්ඝ කාලයක් ඇද නොවැටී පවතිනවා. ඉතින් මෙන්න මේ වගේ සිතේ පැවැත්මටත් උපකාර වන දෙයක් තියෙන්න ඕනි. දැන් පිටින් ගන්න දෙයක් නෑ සිතේ පැවැත්මට උපකාර වෙන. එතකොට එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම්කිසි දෙයක් තිබිය යුතුය. සිතේ පැවැත්මට අර කයේ පැවැත්මට ආහාරය අවශ්‍ය වෙනවා වගේ ආහාර නිසා කය නොවැටී පවතිනවා වගේ මේ චිත්ත පරම්පරාවත් නොසිඳී පැවැත්මට ඊට යමක් අවශ්‍යයි. ඊට උපකාරවත් යමක් අවශ්‍යයි. එතකොට එහෙම නැතිවුණොත් මොකද වෙන්නේ? නිවන දක්වා මේ චිත්ත පරම්පරාව දිගට පවතින්නේ නැහැ. චිත්ත පරම්පරාව නැත්නම් සිඳිලා යනවා. එතකොට නිවනට පැමිණීම දක්වා සත්‍යයේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන එය පාලනය කරන දෙය මේ ජීවිතේන්ද්‍රිය චෛසිකය. අන්න චිත්ත පරම්පරාව නොසිඳී
ඉදිරියට පාලනය කරන පවත්වන ධර්මයට තමයි චෛසිකයට තමයි කියන්නේ ජීවිතේන්ද්‍රිය චෛසිකය කියලා. එතකොට මේ ජීවිතේන්ද්‍රිය චෛසිකයෙන් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මැරුණත් තමා කියන්නේ තමාගේ මරණය සිද්ධ වුණත් චිත්ත පරම්පරාව නවතින්නේ නැහැ. චිත්ත පරම්පරාව දිගින් දිගටම පවතිමින් පහළ වෙමින් යනවා. එතකොට ඒ චිත්ත පරම්පරාවේ ජීවය ජීවත් වීමේ ශක්තිය තමයි මේ ජීවිතේන්ද්‍රිය චෛසිකය කියලා කියන්නේ. මේ චෛසිකයෙන් කරන්නේ මේ චිත්ත පරම්පරාව නොසිඳී පවත්වනවා. එතකොට මේ ජීවිතේන්ද්‍රිය කියන චෛසිකයේ චිත්ත පරම්පරාව නොසිඳී පවත්වනකොට මේක මේ සිඳෙන්නේ නැති ධර්මයක්, මේක ස්ථිර ධර්මයක් කියලා එහෙම හිතන්න හොඳ නැහැ. ජීවිතේන්ද්‍රිය කියන චෛසිකයත් සිතත් එක්කම පහළ වෙනවා, සිතත් එක්කම නිරුද්ධ වෙනවා. ඒකට ඊළඟ සිත පහළ වෙනකොට ඒ සිතත් එක්කම පහළ වෙනවා, ඒ සිතත් එක්කම නිරුද්ධ වෙනවා. එහෙම පහළ ඇතිවෙමින් නැතිවෙමින් පැවතුනත් මේ ජීවිතේන්ද්‍රිය කියන චෛසිකේ තමන් මේ පහළ වෙන අවස්ථාවේදී චිත්ත පරම්පරාව රකින්නා වගේම ඉදිරියේදීත් නොසිඳී චිත්ත පරම්පරාව පවත්වන්න උපකාර කරනවා. හොඳයි. ඊට පස්සේ මානසිකාරය. මානසිකාරය කියලා කියන්නේ සිතට අරමුණෙන් ඉවත්වන්නට නොදී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය. ස්වરૂපය තමයි මේ මානසිකාරය කියලා කියන්නේ කියනවා. ඒක නැත්තම් කියනවා මේ සිතට අරමුණු ගැනීම සිහිපත් කරන ධර්මයේ මානසිකාරයයි කියලා. ප්‍රතිසන්දියේ පටන්ම ක්ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත් වන චිත්ත පරම්පරාව මේ චෛසිකය නිසා නැවත නැවත ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. එතකොට මේ දැන් සිතක් පහළ වෙන අරමුණක් ගනිමින් ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ අරමුණ ගැනීමත් එතනින් නවතිනවා. ඊළඟට සිත පහළ වෙනකොට නැවත අරමුණ ගන්න ඕනි. එතකොට මෙන්න මේ මානසිකාරයෙන් කෙරෙන්නේ ඒ නැවත නැවත උපදින සිත උපදිනකොට ඒ අරමුණු ගැනීමෙහි සිත යොදවනවා. අරමුණු ගැනීමට සිත පොළඹවනවා. අරමුණු ගැනීම පැත්තට නැඹුරු කරනවා. අරමුණු ගැනීමට සිහිපත් කරනවා වගේ. ඒ කටයුත්ත කිරීම වශයෙන් තමයි නැත්නම් ඒ කරන ස්වરૂපය තමයි මානසිකාරය කියලා කියන්නේ. මේකත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයක් කියලා කියනවා. හොඳයි. එතකොට දැන් ඉතින් මේ චෛතසිකයන් ඇත්තට මේ විශේෂයෙන්ම මේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් ටිකක් පැහැදිලි කරන්න නම් මේක මතු කරලා පෙන්වන්න අමාරුයි. නමුත් දැන් අපිට අකුසල් චෛතසික, කුසල් චෛතසික වගේ ගත්තොත් ඔය අකුසල රාශියට අයිති චෛතසික නැත්නම් ශෝභන රාශියට අයිති සමහර චෛතසික ගොඩක් ප්‍රකට වෙනවා. නමුත් මේ චෛතසික වල ස්වરૂපය නැත්නම් මේ පරමාර්ථ ස්වરૂපය ප්‍රකට වෙනවා ටිකක් මේ අරතරම් ප්‍රකට වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රකට වෙනවා මදි. ඉතින් නමුත් වෙන උපමා දක්වමින් මේවා පැහැදිලි කරන්නත් ක්‍රමයක් නැහැ. එතකොට මේ ක්‍රමයෙන් මේ ග්‍රන්ථයේ තියෙන මේ ධර්මයේ තියෙන ස්වરૂපයම තමයි මේ ග්‍රන්ථයේ තියෙන්නේ. ඒකට මෙන්න මෙතනදී තියෙන අපිට මේක නැවත නැවත මේ කොටස් කියවන්න ඕනේ. ඒ කියවනකොට කියවන්න තමයි මේ කියන චෛතසිකයන්ගේ ස්වરૂපේ හිතට මතුවලා ප්‍රකට වෙන්නේ. ඉතින් තවදුරටත් අපි මේ පාඩම මේ පොත අවසාන පාඩමකදී අපි ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ආකාර හතර ඔස්සේ අපි චෛතසික පැහැදිලි කරගනිමු. එතකොට දැනට ඉතින් අද මේ පැහැදිලි කරලා දුන්න ක්‍රමයට තමන් ඉතින් උත්සාහවත් වෙන්න මේ චෛතසිකයන්ගේ ස්වરૂපය හඳුනා ගන්න. ඉතින් නැවත නැවතත් කියන්නේ මම මේ පාඩම නැවත තමන් කියවන්න. ඒ නිසා යමෙකුට යම් කිසි කෙනෙකුට මේක ඊතරම් පැහැදිලි වීමක් තේරීමක් සිද්ධ වෙන්නේ නැති වුණත් මන් දෝත්සාහය වෙන්න එපා. ඉදිරියේදී යම් පමණකට තව තවත් පාඩම් ඔස්සේදී තමන්ට
පැහැදිලි වෙයි මේ චෛතසිකයන්ගේ ස්වරූපය. හොඳයි. එහෙමනම් අපි අද මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 සම්බන්ධයෙන් මේ පැහැදිලි කර ගැනීම කරගත්තේ. ඉතින් මෙතකින් අපි අද අභිධර්ම පාඩම අවසන් කරනවා. හොඳයි. ඊට පස්සේ අපි බලමු පාලි පාඩම. දැන් අපි එදා දුන්න ශබ්ද කීපයක් මේ පුරුෂ ශබ්දයේ විදියට වර්ණන්වන්න කියලා බලමු. අජ ශබ්දේ මුල්ම එක. අජ කියන්නේ එළුවට කියන වචනයක්. අජෝ පඨම විභක්ති බණ්ඩ අජෝ අජා කියන්නේ එළුවා එළුවෝ. අජං අජේ එළුවා එළුවන්. අජේන්න අජේබි අජේහි එළුවා විසින් එළුවන් විසින්. ඊට පස්සේ අජාය අජස්ස අජානං. අජා අජම්හා අජස්මා අජේබි අජේහි. චට්ටි භක්තිය. අජස්ස අජානං. ඊට පස්සේ අජේ අජම්හි අජස්මින් අජේසු. අජේන අජේබි අජේහි. අජ අජා අජා. හොඳයි. ඊළඟට වානර ශබ්දේ. වානරෝ වානරා වඳුරා වඳුරෝ. වානරං වානරේ. වානරේන වානරේබි වානරේහි. වානරාය වානරස්ස වානරානං. වානරා වානරම්හා වානරස්මා වානරේබි වානරේහි. වානරස්ස වානරානං. වානරේ වානරම්හි වානරස්මින් වානරේසු. වානරේන වානරේබි වානරේහි. වානර වානරා වානරා. හොඳයි. ඊළඟට සකුණ ශබ්දේ. සකුණෝ සකුණා පක්ෂියා පක්ෂියෝ. සකුණන් සකුණේ පක්ෂියා පක්ෂීන්. සකුණේන සකුණේබි සකුණේහි පක්ෂියා විසින් පක්ෂීන් විසින්. සකුණාය සකුණස්ස සකුණානං. සකුණා සකුණම්හා සකුණස්මා සකුණේබි සකුණේහි. සකුණස්ස සකුණානං. සකුණේ සකුණම්හි සකුණස්මින් සකුණේසු. සකුණේන සකුණේබි සකුණේහි. සකුණ සකුණා සකුණා. ඊළඟට කාක ශබ්දේ. කාකෝ කාකා කාකා කාකෝ. කාකං කාකේ කාකේන කාකේබි කාකේහි. කාකාය කාකස්ස කාකානං. කාකා කාකම්හා කාකස්මා කාකේබි කාකේහි. ඊට කාකස්ස කාකානං. කාකේ කාකම්හි කාකස්මින් කාකේසු. කාකේන කාකේබි කාකේහි. කාක කාකා කාකා. ඊට වරාහ ශබ්දේ. වරාහෝ වරාහා ඌරා ඌරෝ. වරාහං වරාහේ වරාහේන වරාහේබි වරාහේහි. වරාහාය වරාහස්ස වරාහානං. වරාහා වරාහම්හා වරාහස්මා වරාහේබි වරාහේහි. වරාහස්ස වරාහානං. වරාහේ වරාහම්හි වරාහස්මින් වරාහේසු. වරාහේන වරාහේබි වරාහේහි. වරාහ වරාහා වරාහා. හොඳයි. ඊට පස්සේ එදා අපි ගාථාවක් දුන්නා සිංහලයට නගන්න කියලා පරිවර්තනය කරන්න. ඒක බලමු දැන් අද අපි. එතකොට ගෝනාච අජ්ජ සකුණාච තතේව අස්සා ආගම්ම එත්ත සනිකං සුනකහෙන සද්දින් දිස්වා තදා ඉද සදා පන චණ්ඩ සීහං දහවින්සුතේ පුන ඊතෝ සුනකහෙන සද්දින්. එක තමයි ගාථාව. බලමු එතකොට අජ්ජ කියන එක තමයි අපි මුලට ගන්න ඕනේ. රාජ්‍ය අද. ගෝනාච ගොනාද. සකුණාච පක්ෂියෝද. තත්හෙව එසේම. අස්සාච
තතේව අස්සා හෝ කොට අශ්වයෝද. එතකොට මේ දැන් මෙතන සාමාන්‍ය ගාථාවලදී දැන් ඔච්ච කියන එක තැනක යෙදිලා තිබුණොත් සමහර වෙලාවට පසු පදවලටත් ඒක ආදේශ කර ගන්නවා. ඒකේ ච කාර්යයේ තියෙන අර්ථය අරගෙනම ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. ඉතින් ඉදිරියට අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතනදී අර්ථ ගන්නකොට දකින්න ඇති අස්සා කියලා නැවැත්තුවත් අශ්වයෝද කියලා අපි අර්ථය ගන්නවා. එතකොට ඒවා ගාථාවල තියෙන ස්වරූප. එතකොට බලන්න අද ගුණාච පක්ෂියෝද එසේම අශ්වයෝද එතකොට සුනකේන සද්දින් එතකොට බල්ලා සමග එත්ත සනිකං ආගම්ම මෙහි හෙමින් අවුත් ඊට පස්සේ තදා එකල්හි නැත්තං යාපු වෙලාවෙහි ඉද මෙහි නැත්තං අප එක කියන්නේ මෙතන කියන අර්ථේ ඒ වෙලාවෙදි මෙතන එතකොට එතන අපි ආධ්‍යාහාරයෙන් දාගණ්ඩෝනි මෙතන ඉන්න කියන අර්ථය. එතකොට කල්හි මෙතන ඉන්න මේ සදා පන චණ්ඩ සීහං ඒ කියන්නේ හැම කල්හිම සැඩ සිංහයා කියන සිංහයා කොයි කාලෙකුණත් බොහොම සැඩයි. එකයි මෙතන සදා කියන පදේ යොදලා තියෙන්නේ. එතකොට නිරන්තරයෙන්ම එහෙම නැත්නම් අපි කියන්නේ නිරන්තරයෙන්ම සැඩ වූ සිංහයා දිස්වා දැක. ඒ කියන්නේ සුනකයත් එක්ක බල්ලත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ ඒ ආපු වෙලාවේදී මෙතන ඉන්න මේ නිරන්තරයෙන්ම සැඩ වූ මේ සිංහයා දිස්වා දැක. ඊට පස්සේ තේ ඔවුහු ඒ පිරිසම කියන්නේ සිංහයා දැකපු ගොනත් ඒවගේම කුරුල්ලොත් ඒවගේම ආශ්වයොත් ඒවගේම සුනකයත් මෙන්න මේ සියල්ලම සුනකේන සද්දිින් සුනකයත් එක්ක ඉතෝ මෙතනින් පුන නැවත දහවින්සු දියවහ. දැන් මේ ගාථාවිදි තේරෙනව ඇති සාමාන්‍ය අපි වාක්‍යයක් පරිවර්තනය කරන ස්වරූපයට වඩා ටිකක් වෙනස් මේක. වාක්‍යයක දිනං අපි මුලින්දලා අගට ඒ පද ටික පිළිවෙලින් සිංහලයට නංවනවා. නමුත් ගාථාවකදී එහෙම නෙවෙයි. ඒ සමහර මේ පරිවර්තනය කරන සිංහලයට පරිවර්තනය කරන මුලින් පරිවර්තනය කළ යුතු පද තියෙන්නේ මේ ගාථාවේ සමහරලාට වාක්‍යවල මැද. ඉතින් මම මේ ගාථාවක් දුන්නේ මේ අවස්ථාවේදී මේ ගාථාවකේ වාක්‍ය ස්වරූපය තමන්ට තේරුම් ගන්න. ඉතින් අපිට පසුව තාම අපි පාලිය ගොඩක් ඉගෙනගෙන නැහැ. ඉතින් පසුව අපිට පහසුවෙන්ම ගාථාවක් පරිවර්තනය කරගන්නට සිංහලයට නගා ගන්න හැකියාව ලැබෙනවා. කෙටියෙන්ම මෙතන කියනවා නම් මේක පැහැදිලි කරන්නේ අද මේ ගොනත් කුරුල්ලොත් ඒ වගේම මේ ආශ්වයොත් බල්ලත් එක්ක මෙතෙන්ට හිමින් ඇවිල්ලා ඒ ආවට පස්සේ මෙතන මේ ඉන්න මෙතන හිටපු මේ සැඩ සිංහයා දැකලා ඊට පස්සේ ඒ පිරිස සුනකයත් බල්ලත් එක්ක මෙතනින් නැවත දිව්වා කියන එක තමයි මේ ගාථාවේ සාමාන්‍ය අර්ථය. හොඳයි. ඊට පස්සේ අපි බලමු අභ්‍යාසයේ තියෙනවා. මෙතනදී දක්වලා තියෙනවා තවත් වර්තමාන ක්‍රියාවක්. දැන් අපි මුලින් පචති නැත්නම් පච කියන ධාතුව ඔස්සේ පචති කියන ක්‍රියාව ඉගෙන ගත්තා. ඒ ක්‍රියාව හා ක්‍රියාව සමානව වර්ණගෙන තවත් ක්‍රියා ගණනාවක් අපි ඉගෙන ගත්තා. එතකොට මේ පසු ඉගෙනගත්තු ක්‍රියාව සකස් වුණේ මේ පචති කියන ක්‍රියාව වර්ණගුණු ආකාරයට. ඒ ස්වරූපයෙන් තමයි අනිත් ක්‍රියා ටිකත්
වරණැංගුණේ. එතකොට දැන් මෙතන තියෙනවා මේ වර්තමාන ක්‍රියා කියන මාතෘකාව යටතේ තව ක්‍රියාවක් දීලා මේ පාලේති. එතකොට පාල කියන ධාතුවෙන් තමයි නැත්නම් ක්‍රියා මූලයෙන් තමයි පාලේති කියන ක්‍රියාපදේ හැදෙන්නේ. එතකොට මේකේ අර්ථය තමයි රකී එහෙම නැත්නම් පාලනය කරයි කියන අර්ථය. එතකොට බලන්න මේක වරණැන් වෙන හැටි මේ පාලේති කියන ක්‍රියාව මේ අර පචති කියන ක්‍රියාව වගේ එක ක්‍රමයකට නෙවෙයි වරණැන් වෙන්නේ ක්‍රම දෙකකට වරණැන් වෙනවා. එතකොට ඒක වරණැන් වෙන එක ක්‍රමයක් තමයි දැන් මේ මුලින්ම තියෙන්නේ. බලන්න පාලේති පාලෙන්ති. ඊට පාලේසි පාලේත පාලේමි පාලේම. එතකොට රකී පාලනය කරයි. ඊට පස්සේ බහුවචනේ රකිත් පාලනය කරත්. එතකොට දැන් මේ තේරුම් Taman දන්නවා නිසා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් මේ පාලේති කියන ක්‍රියාපදේ වරණැන් වෙන එක ක්‍රමයක් මේක. තවත් ක්‍රමයකට වරණැන් වෙනවා. අපි බලමු ඒක තමයි මේ තියෙන්නේ පාලයති පාලයන්ති පාලයසි පාලයත පාලයාමි පාලයාම. එතකොට අර්ථයේ කිසිම වෙනසක් නැහැ. මේකේ රූප දෙකක් තියෙනවා. දැන් අපි පාලේති කියලා මුල් ක්‍රමයෙන් කිව්වත් අර්ථය එකයි පාලයති කිව්වත් අර්ථය එකයි. ඒ වගේම පාලෙන්ති කියලා කිව්වත් එකයි පාලයන්ති කියලා කිව්වත් එකයි. අර්ථයේ වෙනසක් නැහැ. පාලේසි කිව්වත් එකයි පාලයසි කිව්වත් එකයි. පාලේත කිව්වත් එකයි පාලයත කිව්වත් එකයි. පාලේමි කිව්වත් එකම විදිහයි පාලයාමි කිව්වත් එකයි. පාලේම කිව්වත් එකයි පාලයාම කියලා කිව්වත් එකයි. අර්ථවල වෙනසක් නැහැ. රූප දෙකක් පමණක්. එතකොට මෙන්න මේ ක්‍රමයට මේ පාලේති කියන ක්‍රියාව විදිහට වරණැන් වෙන තව ක්‍රියා ගණනාවක් තියෙනවා ක්‍රියාපද. අපි බලමු. එතකොට අද අභ්‍යාසයේ හැටියට තියෙන්නේ පහත දී ඇති ක්‍රියාපද පාලේති යන ක්‍රියාපදයේසේ ක්‍රම දෙකෙන්ම වර්ණ ගන්න. එතකොට ඒ විදිහට වර්ණම් වන්න ක්‍රියාපද කීපයක් දීලා තියෙනවා. ජාලේති පළවෙනි එක. ඒකේ අර්ථය දල්වයි කියන එක. අපි පහනක් දල්වනවා නම් ජාලේති කියලා කියනවා. එතකොට ඒක වර්ණම් වනකොට ජාලේති ජාලෙන්ති කියන මුල් ක්‍රමයටත් ජාලයේති ජාලයන්ති කියන දෙවෙනි ක්‍රමයටත් දෙකටම වර්ණම් වන්නට ඕනේ. ඊට පස්සේ මාරේති කියන්නේ මරයි කියන අර්ථයේ ක්‍රියාපදේ. ඊට පස්සේ චෝරේති සොරකම් කරයි අර්ථේ. ඊට පස්සේ දේසේති දේශනා කරයි. ඊළඟට ටපේති තබයි. ඕලෝකේති එතන ඒක අපි කියන්නේ ඕලෝකේති කියලා. ඕ යන්න දීර්ඝවයි කියන්නේ ඕලෝකේති. ඒකේ අර්ථය බලයි. හොඳයි මේ ක්‍රියාපද ටික අර පාලේති ක්‍රියාව වගේ ක්‍රම දෙකටම වර්ණම් වන්න ඕනි. ඊට පස්සේ නිපාත පද කිහිපයක් අදත් දීලා තියෙනවා. මේ ටික පාඩම් කරගන්න තියෙන්නේ. අන්න කදා ඒකේ අර්ථය කවදා කියන එක. ඒකදා ඒක කියන්නේ ඒකදා කියලා. ඒ යන්නේ දීර්ඝව කියන්නේ ඒකදා. එතකොට ඒකේ අර්ථය එක් කාලයක කියන එක. යහින් ඊළඟ එක. ඒකේ අර්ථය යම් තැනක කියන එක. තහින් ඊළඟ එක. ඒකේ අර්ථය එහි කියන එක. ඊට පස්සේ දැන් තත්ත කියලා කියුවත් එතන එහි කියන අර්ථය. තහින් කිව්වත් එහි කියන අර්ථය. ඒ විදිහට එකම අර්ථයට නිපාත පද කීපයක් තියෙන්න පුළුවන්. ඊළඟට තිරයන් කියන්නේ සරස කියන අර්ථය. කියන්නේ හරහා කියලා අපි කියන්නේ. පාර හරහා ගියා කිව්වොත් අපි හරහා කියන එකට යොදන්නේ තිරයන් කියන එක. ඊළඟට අතවා කියන එකේ අර්ථය නොහොත් කියන එක. නැත්තම් කියලා අපි කියන්නේ. ඊළඟට පන කියන එකේ අර්ථය වනාහි කියන එක. ඊළඟට ඉතෝ කියන එකේ අර්ථය මෙයින් මෙතනින් කියන එක. ඊළඟට කුතෝ කියන එකේ අර්ථය කොයින් කියන එක. දැන් නුඹ කොහෙ සිට ආවේද වගේ තැන්වලදී කුතෝ කියන එක යොදනවා. ඊළඟට සමන්තා කියන එකේ අර්ථය හාත්පස. හාත්පස. ඊළඟට අන්තරා කියන එක එහි අර්ථය අතරෙහි කියන එක. හොඳයි.
එතකොට දැන් මෙන්න මේ නිපාත පද ටිකත් මතකේ තියාගන්න පාඩම් කරගන්න. ඊට පස්සේ අර ක්‍රියාපදත් පාලේති කියන ක්‍රියාපදේ හා සමව ආකාර දෙකෙන්ම වර්ණම් වන්න. එතකොට අපි ඊළඟ දවසේ බලමු ඒවල හරි නිවැරදි භාවය. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද අපි අභිධර්මයේ තුලින් සර්වචිත්ත සාධාරණ චෛතසික 7 ඉගෙන ගත්තා, හඳුනාගත්තා. ඒ වගේම පාලි පාඩම තුලින් අපි අද තවත් පාලි ශබ්ද කීපයක් ඉගෙන ගත්තා, ක්‍රියාපද කීපයක් ඉගෙන ගත්තා. ඉතින් මේ තුලින් මේ ඉගෙන ගැනීම වශයෙන් අපේ సంతානේ කුසල් සිතුවිලි පහළ වුණා. මේ කුසල් සිතුවිලි වල බලයෙන් ශක්තියෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්නට, ඒ වගේම මතකයේ තබා ගන්නට, සම්මර්ෂණය කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරිය සැලසේවා. ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත්, හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත්, ශාසනික මව්වරු, පියවරු, සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසුවන හැම දිනාටමත්, ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරන, ඒ කටයුතු සම්පාදනය කරන සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක, ලෝකපාලක, ආත්මාරක්ෂක, අල්පේශාක්‍ය, මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා, පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝකස්ස පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දැනේවා, පෙනේවා. පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේත් මේ 23 වැනි අභිධර්ම පාඩම ඊ타ත්ම පැහැදිලිව අපි සෑම සිළු දෙනාටම වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට යෙදුනේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය ගලේවෙල ඥානදසන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුලින් අඩවසක් පුරාවට වැඩසටහන් 23ක් තුලින් මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්නට කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටියා වූ ඒ සඳහා සුදුසු ගුරුතුමන් වහන්සේලා සොයමින් සිටියා වූ සත්පුරුෂ පින්වතුන් හට මේ ධර්මය
මනවින් ග්‍රහණය කරගන්නට මනවින් වටහා ගන්නට හැකි ආකාරයෙන් මේ විදිහට මේ ධර්මයේ බෙදා දෙන්නට අපට හැකි වුණේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මේ අචින්තනීය කැපවීම නිසාවෙන්මයි. ඒ නිසාවෙන් අද දිනයේ මේ වැඩසටහන් 23ක් පුරාවට අපි මේ සිද්ධ කරගත්තා වූ මහානීය පින්කම් තුලිනුත් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී තිරජීවනීය පිණසම හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙවන් උදාාරතර සත්පුරුෂ වැඩසටහනක් මේ ආකාරයට සිද්ධ කරගන්න ලැබෙන්නේ මේ සත්පුරුෂ සංවිධායක පිරිසත් ඒ වගේම සහසම්බන්ධ වන මේ YouTube නාලිකාව ඔස්සේ නරඹන කියන ඔබ සෑම සියලු දෙනාත් නිසාවෙන්මයි. ඒ නිසාවෙන් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ උදාාරතර පින්කම සංසාර දුකින් අත මිදෙන්නට මේ ප්‍රඥා චක්ෂුෂ අවදි කරගන්නටම හේතුපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම මේ අභිධර්ම වැඩසටහනට සහභාගී වන පිරිස ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ මේ අභිධර්ම වැඩසටහනට සහසම්බන්ධ වන පිරිස සඳහා ආරම්භ කරන්නට යෙදුණු ඒ භාවනා වැඩසටහනටත් බොහෝම පිරිසක් බොහෝම උනන්දුවෙන් ලෝකේ රටවල් ගණනාවක සිට මේ Zoom යොදවම ඔස්සේ සහසම්බන්ධ වෙන්නට යෙදුණා. ඒ වගේම සමහර පිරිසක් අපෙන් තවදුරටත් අහලා ඉවලා තිබුණා කොහොමද අපි ඒ අභිභාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ නිසා මම මේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් සිහිපත් කරනවා නැවතත් ඒ කාරණය tripitaka.lesson@gmail.com මේ අපේ පෞරාණික තේරවාදයේ ඊමේල් ලිපිනය. tripitaka.lesson@gmail.com කියන මේ ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන් ඔබේ සම්පූර්ණ නම ඒ වගේම ඔබ වාසය කරන රට සහ ඔබ මේ අභිධර්ම පාඩම් අධ්‍යයනය කර තිබෙනවාද කියන කාරණයක් සඳහන් කරලා එවීමෙන් මේ භාවනා වැඩසටහනට ඇතුළත් වෙන්නට ඕන අය කියන ඉල්ලීම සහිතව එවන පණිවිඩයක් එවීමෙන් ඔබටත් මේ භාවනා වැඩසටහනට ඇතුල් වෙන්න අපිට අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. මේ මීළඟ වැඩසටහන පැවැත්වෙන්නේ නොවැම්බර් මාස 8 වැනි ඉරිදා නිසාවෙන්. හොඳයි. ඒ පණිවිඩයත් සමගින්ම අද දිනයට નિયમિત වැඩසටහන අපි නිල වශයෙන් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මින් අනතුරුව මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වන පිරිසට තමන්ට තිබෙන මේ දක්වා සාකච්ඡා කෙරෙනු චිත්ත කාණ්ඩයට අයත් සිත් 121 සම්බන්ධයෙන් හා ඒ වගේම චෛතසික කාණ්ඩයේදී අද දවස තුලදී සාකච්ඡා කරන්නට යෙදුණු සර්ව චිත්ත සාධාරණ චෛතසික 7 සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේගෙම ඍජුව අසා දැන කියා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ නිසාවෙන් ඒ පිරිසට මේ මීළඟ ප්‍රශ්න සාකච්ඡා මේ වැඩසටහනට රැඳී සිටින්නට කියලා මතක් කරමින් අද දවසට નિયમિત වැඩසටහන මේ ආකාරයට අපි නිමා කරන්නටයි අපේ බලාපොරොත්තුව. එසේනම් වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට වන්දනා කරමු. සෑම සියලු දෙනාම මාත් සමගම එක්ව අප විසින් සිදු කරගන්නට යෙදුනා වූ සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ විසින් මේ උදාාරතර පින්කම තුලිනුත් උන්වහන්සේගේ සමස්ත සාංශාරික ජීවිතය තුලිනුත් ජනිත කරගත්තා වූ පින් අපිත් අනුමෝදන් වෙමින් මේ පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සුපත්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං
දුල්ලබේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං